කාටත් පොදු බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට හේතු කරපු පෙර නොඅසපු සත්‍යර්මයක් අසා දැනගත් අපිම පෙර නොඅසපු දහම ජීවිත අංග බවට පත් කරගන්නට ඒගාර අරමුණ පෙරදරි කරගෙන මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරලා ධාමයේ හැසිරීම සඳහා අදාළ උතුම් ගුණාංගික ජීවිතාංග බවට පත් කරගන්නට සත්‍යර්ම ශ්‍රවණය පැමිණි පින්වත් ඔබට මේ ස්ථානයේ අද පළවෙනි දවසේ දසක වරකට මට ධර්ම දේශනාවක් ආරාධනාවක් ලැබුණා. ඒ සඳහායි මම පැමිණියේ. අපි උත්සාහ කරමු ඇත්තටම බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? අපි මේ නිවැරදිව දන්නවද? දන්න දහම තුන අපි යම්කිසි ධර්මානුකූල ජීවිතයක් සකස් කරගෙන ජීවිතේ නිවල සූපත් කරගෙන තියනවාද? එහෙම නැතිනම් මාතෘකාවේ අපේ අඩුපාඩුවක් තිබෙනා මේ අඩුපාඩු සකස් කරගෙන නිවැරදිව නිර්වාණ මාර්ගයේ දැවිලා ඒ ප්‍රතිපදාවේ නියමයට හැසිරෙන්න සද්ධර්මයේ නියමාකාරයෙන් අවබෝධ කරගන්න අපි උත්සාහ කරමු. ලෞතර බුදුන් වහන්සේ අතුළු මෙතෙක් 15 සියලු බුදු පියාණන් වහන්සේලා දේශනා කරන එකම එක දෙයයි සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං කියලායි. සෑම බුදුන් වහන්සේ කෙනෙකුගේම එකම දේශනාව බුදුන් වහන්සේගේ එකම අනුශාසනාවත් ඒක මාර්ගය වෙන්නේ අපිට කියන්නේ පව කරන්න එපා කියලා. පවෙන් ගැලවෙන්න කියලා අපිට කියන්නේ. කුසල උපදව ගන්න අකුසලයෙන් කුසලයට පරිවර්තනය වෙන්න කුසලයේ උපදව ගන්න සිත පිරිසිදු කර ගන්න. එතකොට හැම සූත්‍ර දේශනාවක්ම මේ ගාථා රත්නයට යටත්. සෑම සූත්‍රකින්ම අපිට උගන්වන්නේ කෙලෙසුන්ගේ මිදෙන ආකාරය. සෑම සූත්‍ර දේශනාවකින්ම අපිට උගන්වන්නේ කෙලෙස් නැති කර ගන්නට අනුගමනය කර යුතු පිළිවෙත් පිළිවෙල. අපිත් මේ පිළිවෙත් ටික නිවැරදිව හඳුනාගත්තොත් නිවන කියන එක මහා කාලයක් ගිහිල්ලා ලැබෙන එකක් නෙවෙයි. මේක කිව්වේ මේ මොහොතේම ලැබෙන දෙයක් කියලා. මොකද පස්සක දවස ධර්ම ශ්‍රවණය කරගෙන ඉද්දී පළමු කොණ්ඩඤ්ඤ උත්තමයන් අපි දන්නවා සෝතාපට්ටියන් උපදව ගත්තා. ඒ මොහොතේම අනාත්ම ලක්ෂණ සූත්‍රය අසද්දී සියලු දෙනාගේම සකල කෙලෙස් ප්‍රහාණය වුණා. ඔවුන් කලේ ධර්ම ශ්‍රවණය කරපු එක. දහම අහගෙන හිටියා. දහම අහගෙන ඉන්නකොට කෙලෙස් වල වරද උන්ට අවබෝධ වුණා. කෙලෙස් වල වරද දැක්කාම කෙලෙස් කෙරෙහි පුද්ගලිකුගේ නැඹුරුව දක්වන්නේ තණ්හාව හරහා. කෙලෙස් අපි අසුරු කරනවා කියන්නේ උපදින සංකල්ප වලට අපි ඇලෙනවා තණ්හා කරනවා. ඒ තණ්හාව නැති වෙනවා. තණ්හාවස් පවතින්නේ අවිද්‍යාව තුළ. අවිද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන නොදන්නකම තුළ. චතුරාර්ය සත්‍ය කියන්නේ සංසාර දුක පිළිබඳ දුකට හේතුව නොදන්නකම. දුක සසර දුකට හේතුව යම් කෙනෙක් හඳුනගත්තොත් ඒ ශ්‍රේණියම තණ්හාව අඩු වෙන කරන්නේ. තමන්ගේ කෙලෙස් කෙරෙහි තියෙන බැඳීම අඩු වෙන කරන්නේ. ඒක තමයි ධර්ම ශ්‍රවණයේ ලැබෙන ආනිසංසය. අපි ඒ පව කරන්න පෙර වෙන පාපකාරී ධර්ම වල සිතක හට ගන්න අකුසල මූලයන් ටික රාග දේශ මොහ කියන අකුසල මත හැම දිනකම සංසාර ගමන తీරණය වෙනවා. මේ සෑම අකුසලයකින්ම භවයේ අනන්තයක් දිගට කෙලවරක් නැතිව දික් වෙනවා. తాවකාලික විනෝදයක් තකා తాවකාලික වින්දනයක් තකා ද්වේෂය පරිහරණය කරයිද? ඒ ද්වේෂයට ඔබ ඇලිලාද? ද්වේෂය වරදක් කියලා නොදකිද්ද? ඔබ ද්වේෂයට ඇලුණු කෙනෙක්. රාගය පරිහරණය කරයිද? මේ සැපක් කියලා ගනිද්ද? ඒ වරදක් කියලා නොදකීද? ඔබ සසරට බැඳිලා. මේ සංසාර ගමන වරදාවක් ඉවර වෙන ගමනක් නෙවෙයි. අපි විසින් හිතෙන් අල්ලන් ඉන්න කෙලෙස් ටික අපිම අත්හරින තුරු බබ ගමන අවසන් වෙන්නේ නැහැ කාටවත්. අන්නේ මාර්ගය තමයි බුදුන් වහන්සේ හැම සූත්‍ර දේශනාවකින්ම ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පටන්ගෙන මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා වෙන 84000ක් ධර්මස්කන්ධයන් තුළ ගැප් කරලා තියෙන ඔය අදහස්. මේ අවබෝධ නුනොත් අපි කොපමණ බෞද්ධ කියලා හිතන් හිටියත් සසරෙන් නම් ගැලවෙන්නේ නැහැ. අපි දන්නවා කෝකාලික කියන්නේ පැවිදි වල හිටපු කෙනෙක්. දේවදත්ත කියන්නේ පැවිදි වුණු කෙනෙක්. ධර්ම දන්නේ නැහැ. ධර්මයේ හැසිරුනේ නැහැ.
ධර්ම ශ්‍රවණය කරේ නැහැ. ඒ නිසා ධර්ම භාවිතා කරන්න දන්නේ නැහැ. අවසාන මොහොතේ ඒගොල්ලන් යන්නේ නිරයට කියලා කවුරුත් දන්නේ. ඔවුන් සිතින් පව් කරා, කයින් පව් කරා, වචනෙන් පව් කරා, තුන් දොරෙන්ම පව් කරා. දේවදත්ත බුදුන් වහන්සේ සමග ගැටුණා. කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමත් අපහාස කරා. මේ දෙන්නම වචනෙන් අකුසල රැස් කරා. දේවදත්ත කයින් අකුසල රැස් කරා. ආනන්තරී පාප කර්ම රැස් කරගෙන සසරට වැටුණා. මේ සියල්ල සිද්ධ දාපු අදහස්. අපි මේ කතාව ඔප්පු කරගන්න මේ පව් කරන්නේ නැතුව ඉන්න කෙනා පව් කරන කෙනාත් අතර වෙනස දැනගන්න මාර්ගයට එන්න ඉස්සෙල්ලා අපිට මේකට සාක්ෂි අවශ්‍යයි. ඒ සඳහා ඔබ දන්නවා එක්තරා පවුලක හිටියා අම්මයි තාත්තයි පුතු දෙන්නයි දියණියයි. මේ පවුලේ ලොකු පුතා මේ විදලුදොරේ දීපලට ආස නැහැ. ඔහු ඒවට ආස නැතුව කාලයක් ඉන්නකොට මේවා ගැන කලකිරිලා ගෙදරින් යන්න හිතුණා. ගෙදරින් අවසර ඉල්ලුවා ගෙදරින් යන්න ඕන මට මෙහි ඉඳලා වැඩක් නැහැ. ඉතින් ගෙදරට උදව් නැත්නම් ගෙදරින් යන්න අවසර ලැබෙනවා. යාමයික හොඳයි කිව්වා. ඔහු බැහැලා ගියා. යනකොට ආශ්‍රම මේ බෞද්ධ ආරාමයක් හම්බ වුණා. ධර්ම ශ්‍රවණය කරා. ඒකේ දහමට හිත නැඹුරුණා. ධර්ම ශ්‍රවණය කරාම ඔහුගේ සිතේ සීල කෙලෙස් පහට නැති වෙලා උතුම් නිවන සාක්ෂාත් කරගත්තා. දැන් ඔහු සංසාරයෙන් ගැලවුණා. කාලයක් ගියාම උට ගෙදර යන්න හිතුණා. මේ කාලයක් ගිහිල්ලා ගෙදර එනකොට තමන්ගේ මල්ලි ගෙදර දෙසට එනවා. ඌරෙකුත් මනාගෙන ඌරෙක් ඇදගෙන ඉන්නේ අතේ. මල්ලි දැක්ක අයියා එනවා. ඒ ඈත අයියනෝ දැක්කම මල්ලි කෑ ගහලා බැන්නා. උඹ අද දෙන්නේ මෙච්චර කලක් ගෙදරින් ගිහිල්ලා ගියා. මගේ තාත්තා මරුණු බාවේ නෑ, අම්මා මරුණු බාවේ නෑ, නංගිත් මරුණා මම තනි වුණා බාවේ නෑ කියලා ඇති වෙන බණින් දැති. දැන් කවක් නෑ, දැන් කරන්න දෙයක් නෑ, දැන් වරෙන් ගෙදර යන්න කියලා කතා කරා. අයියා රහත් වෙලා කියලා දන්නේ නෑ. පිටින් හොයන්න බෑ රහතන් වහන්සේලා. ඒ නිසා මේ මල්ලි ගෙදර යන්න කතා කරාම අයියා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉන්න ගමන් කිව්වා මම අද හොඳ කෑමක් හදන්නම්. මම ඌරෙක් මරන් ආව ඔබ කැමති ක්‍රමේ කියපන්. මම ඒ ක්‍රමයට හදන්නම්. එහෙම කිව්වට පස්සේ මේ අයියා කිව්වා මල්ලි උඹ මේ මරන් ආපු ඌර කවුරු කියලාද හිතන්නේ? මල්ලි දන්නේ ඌරෙක් කියලානේ. මේ අවිද්‍යාව සහිත ලෝකයා දකින්නේ මේ සතෙක් මේ ඌරේ. අයියා කිව්වා මල්ලි ඔය තමයි උඹ දන් දෙන මරුණු ශෝකෙන් අඬන ඔබේ තාත්තා. ඔය තාත්තා තමයි ඌරෙක් කියලා ඉපදුනේ. මල්ලි කේන්ති ගියා. මල්ලි බ්‍රාහ්මණාගම අදහන් කෙනෙක්. බ්‍රාහ්මණය මැරිලා බ්‍රහ්ම ලෝකෙ උපදින බව තමයි විශ්වාස කරන්නේ. මිත්‍යා විශ්වාසය තුළ ඉඳගෙන තමන්ගේ සහෝදරයාට බැන්නේ. ඒක පිළිගන්නේ නැහැ කිව්වා. මම දන්නවා ඔබ පිළිගන්නේ නැති විදිය. මිත්‍යා දෘෂ්ටික ආගම් අදහන අය කොහොමත් මේව පිළිගන්නේ නැහැ. මම ඔබට සාක්ෂියක් දෙන්නම්. ඔබටත් නොපෙනෙන දෙයක් පෙන්වන්න. මේක ඔප්පු කරන්න මට වෙන ක්‍රමයක් නැහැ. ඔය ඌරේ බඩ බලන්න ඌරගේ බඩ ඇතුළේ ඉන්නවා ගැරන්ඩිය. ඒ තමයි ඔබේ අම්මා. ගැරන්ඩියගේ බඩ බලන්න ඒ ගැරන්ඩි බඩ ඇතුළේ ඉන්නවා ගෙප්පේ. ඒ තමයි ඔබේ නංගි. මේක ඇත්තනම් මම හම්බෙන්න නැත්නම් මම ඔබ කියන දෙයට යනවා. දැන් මල්ලිට ඕන බ්‍රාහ්මණාගම ඔප්පු කරලා අයියා ගුරු කාර්යයක් කරන්නේ. පැත්තකට ගිහිල්ලා ඌරගේ බඩ බැලුවාම ඇත්තටම ගැරන්ඩියගේ මරණයක් තිබ්බා. දැන් අර මල්ලිගේ දරුණු කම අඩු වුණා. මානෙ බිඳුණා. ඊට පස්සේ ගැරන්ඩියගේ බඩත් බැලුවා. මේකවත් කොටු වේද බලන්න. ඒ බැලුවා මෙතන ගෙබ්බෙක් හිටියා. දැන් මල්ලිගේ ඔක්කොම ගල බිඳුණා. මානෙ බිඳුණා. ඔව් ඉතින් හිටපුව බොරුණ අහුලනවා. දැන් මල්ලි එන්නේ අයියට මේ තාත්තා මේ නෙවිය කියන නෙවි. දැන් මේ කොහොමද මගේ තාත්තා ඌරෙක් වුනේ කියලා. කොහොමද මගේ තාත්තා ඌරෙක් වුනේ කියලා අයියගෙන් අහනවා. අයියා කිව්වා විතරාගේ බුදුන් වහන්සේ සරණ දීපු අපිට මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අපිට දැනගන්න පුළුවන්. අපිට දැනෙනවා ඒක. දහමට අනුව හැසිරෙන හැම කෙනාටම මේක ඔප්පු වෙනවා. අවිද්‍යාව සහිත කෙලෙස් සහිත ලෝකයා ගමන් කරන්නේ තෘෂ්ණාව නිසා සසරට.
එතකොට නුඹේ තාත්තා මැරෙන වෙලාවේ මතක් වුණේ ඉඩම මතක් වුණාම ඒ උපදින අදහසට හිතෙන් ඇලෙ. ඒකට තමයි මැරෙන වෙලාවේ සිදුවෙන චුති සිත. ඒක නැවත උපදින්න උදව් වෙන නිසා ප්‍රතිසන්දි විඥානය කියලා කියනවා. චුති ප්‍රතිසන්දි විඥාන. මරණ වෙලාවේ තියෙන සිතට විතරයි ඔහොම විශේෂ නමක් තියෙන්නේ. දැනුත් එහෙමයි. අපට සිදුවිලි එනවා එන හැම එකට මැරෙනවා. අනුරු ගමන් අපි ඒ සිතට අනුව වෙනස් වෙනවා. ඒකනේ මහ වෙලාවක් යන්නේ අපිට මේකප් එකක් දාන්න ඕනේ මූණ වෙනස් කරගන්න හිතට අදහස දුන්න ගමන් ඉවරයි. ඒ වගේ මරණාසන්න වෙලාවේ ආපු අදහස අනුවයි ඊළඟ උපත තීරණය වෙන්නේ කියලා මේ අයිය දේශනා කරාම මල්ලිට පිළිගන්න පුළුවන් සංසාර පුරුද්ද තිබුණු නිසා එයාගේ අර දරුණුකම අඩු වෙලා සංවර වුණා. කෙනෙක් එකපාරට නිවනට එන්නේ නැහැ සංවර වෙනවා ඉස්සෙල්ලා. සංවර සීලේ කීකා. ඊළඟට අහනවා මේ මල්ලි අහනවා අයියේ එතකොට මගේ අම්මා ගැරඩියෙකුනේ කොහොමද? දැන් එයාට මේ වෙන සිද්ධිය වෙන්නේ කොහොමද දැනගන්න ඕන. අම්මා මැරෙන වෙලාවේ මතක් වුණේ තමන්ගේ සැමියා. ඒ කියන්නේ උඹේ තාත්තා මතක් වුණා. මැරිලා ගිහිල්ලා ඒ තාත්තා ඉන්න අසලමයි ඌර ඉන්න අසලම වෙන තැනක නිවසලම ගැරඩියෙන් කියලා උපන්නේ. ඒක තමයි ධර්මතාව. එතකොට මගේ නංගි කොහොමද ගෙප්පෙකුනේ කියලා මල්ලි අහනවා. අහනකොට අයියා කිව්වා මැරෙන වෙලාවේ තමන්ගේ අම්මට ගොඩක් ආදරෙන් හිටිය අම්මා මතක් වුණා. නැවත භවයට ආවේ අන්න ඒ විදිහට. එතකොට මේ තුන් දෙනා මේ භවයේ උපදින්න කරපු පව මොකක්ද? දැන් මොකද කියන්නේ? අපි දැනගෙන ඉන්න එක නිවැරදි කරන්න මම කතා කරන්නේ. අපි දැනගන්න එපා චුති ප්‍රතිසන්දි විඥානය කියන්නේ මේ අසුරු කරන සිතට අනුව අපි තීන්දුව වෙන්නේ. අපේ මේ මොහොත තීරණය වෙන්නේ වර්තමාන සිතට අනුව. ද්වේෂය ආවොත් අපිට තරහක් ආවොත් අපේ ශරීරයේ හැඩහුරුකම් සියල්ල සකස් වෙන්නේ ද්වේෂයට අනුව. අපි කොච්චර හොඳ තැනක හිටියත් සංවර තැනක හිටියත් අපේ ද්වේෂය ඇවිල්ලා අපේ මූණේ බලා ගන්න පුළුවන්. අපේ හැසිරීමෙන් කතා කරන වචනෙන් දැනගන්න මේ හැම කෙනාටම පුළුවන්. අන්නේ ධර්ම නියාමයේ අනුව මේ සකස් වූ සිතට ඇලුණු නිසා භවයට වැටුණා. කරපු භවයේ ඉපදීම දුකයි කියලා තුන්ලෝකාග්‍ර බුදුන් වහන්සේ දේශනා කරා. ජාති දුක්ඛ දැන් නැද්ද ජරා මරණ දුක? බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ මේ මැරෙන එක වළක්වන්න. අපි මැරි ඉපදී යන මේ දුෂ්කර ගමන වළක්වන්න උපදෙස් දෙන්නේ. මාර්ගෙ පෙන්වන්න. නොමරන දැනක පහළ වෙන හැටි කියලා දෙන්න. අපි මෙතෙක් කල මේ සංසාරේ දුරක් පරක්තරක් නොපෙනෙන මේ සසරේ ආවා. අම්මා නෝන් කෙනෙක් නැත කියු මේ සත්‍ධර්මෙ දිගේ අපි ආවා. හැමෝම අම්මා වුණා. එනනම් අපම හැමෝම අම්ම වෙනකම් අපි මේ ලෝකෙ ඉපදිලා. ඒ ඉපදුණු හැම අවස්ථාවෙම අපි මතක තබා ගන්න දෙවි අපි මැරිලා. මැරිලා ඉපදිලා. මැරෙන නිසා ඉපදිනවා ඉපදෙන නිසා මැරෙනවා. නැවත උපදින්න හේතුව මේ කතා වස්තු වාක්‍යය ඔබට තේරෙන්නේ නැති. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, අත්ථේ සම්ප්‍රයෝග දුක්ඛ, ප්‍රියෙහි විප්‍රයෝග දුක්ඛ, යම් පින්චං නලවති තමපි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ උපාදාන ස්කන්ධය තමයි බුදුන් වහන්සේ දුක විදියට පෙන්නන්නේ. ජරා මරණ දුක ගැටෙන්නේ උපාදාන ස්කන්ධ අසුර නිසා. ඒ දුකට හේතු බුදුන් වහන්සේ දේශනා කරනවා. දුකට හේතුව තමයි සමුදය කියලා කියන්නේ. ඒ සමුදය කොටස බුදු පියාණන් වහන්සේ පෙන්නනවා යායන් තණ්හා කෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාපි නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ කියන්නේ අපි භවයට එන්න ඒ සිතට ඇලීමේ ශක්තිය තණ්හාව කියන්නේ. මොන තණ්හාවද කියලා පටිච්ච සමුප්පාද විස්තර කරනවා බුදුන් වහන්සේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටම්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. මේ තණ්හාව සයවැදෑරුම වෙන්නේ පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම. හිතට ආවේ යම් අරමුණක්ද අරමුණ අල්ල ගන්නවා හිතේ. ඒකට කියන කාමය. පංචකාම වස්තුන් කියන්නේ හිතේ පහළ වූ රූප. මේ හිතේ පහළ වූ අදහස ඒකට ඇලෙනවා. ඇලෙනකොට අපි වෙනස් වෙනවා. පුද්ගලයා වසලෙක් වෙන්නේ උපදින්න ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් වසලේ කම්මන වසලෝ නචච්චා වසලෝ උපදින් වසලෙක් නොවේ. ක්‍රියාවෙන්මයි වසලයා. තමන් කවුද කියලා තමන්නේ දන්නේ නැත්තේ.
අපි කවුද කියලා දැනගත්තේ දහම හෝ නිසා. නැත්නම් අපි කවුද කියලා දැක්කද අඟුලිමාල තමන් අරක මිනිහ කියලා දැක්කද දහමාන්ට ඉස්සෙල්ලා? නෑ අඟුලිමාල ඇතුලේ දහම අහලා. අඟුලිමාල නිවනට ගෙනිච්ච දහම. එතකොට මේ සහෝදරයාගේ මේ ධර්ම දේශනාව එහෙම නැත්නම් නැවත උපදින්නේ හේතුව තමන් තුළම හට ගන්න හැටි. ඒ උපාදාන ස්කන්ධය අපි කියන්නේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල මේ ප්‍රභේද පහෙන් සංයුක්ත වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. සූර්යාලෝකය බෙදලා බලුවොත් ආලෝක කීපයකට බෙදෙනවා ඔබ දන්න. නමුත් අපිට පේන්නේ එක එළියක්. සූර්යාලෝකේ සුදු පාටට පේන්නේ. මේකට දර්පණයක් අල්ලලා බැලුවොත් එහෙම නැත්නම් වතුර ටිකක් ඉහළ බැලුවොත් වර්ණාවලියක් පේනවා ඔබට. මේ සූර්යාලෝකේ බෙදිලා පේනවා. මෙච්චර ගොඩක් එකතු වෙලා එකක් විදියට පෙන්නනවා වගේම සිතුවිල්ල කියන්නේ උපාදාන ස්කන්ධය. මේ ස්කන්ධ පහේ එකතුව සිතුවිල්ල. බුදුන්වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ උපාදාන ස්කන්ධේ දුකක් කියලා. රහතන් වහන්සේ කියන පංචස්කන්ධය කියලා. ස්කන්ධ පහ කාටක් තියෙනවා. ස්පර්ශ ආයතන නිසා හටගන්න දැනීම තියෙන පාට. මේ දැනීම අයිතිය වඩපත් කරගන්නේ නැහැ. අන්න එතරම් ක්‍රියාවෙන් මිදෙන තැන කෙනෙකුට පුළුවන් වෙන්නේ යන එතනින් මිදෙන්න. එතකොට මරණාසන්න වෙලාව කියලා වෙලාවක් නෙවෙයි අමුතු වෙලාවනේ මේ වෙලාවේ ඔබට හිතට එන ඔක්කොම ඔබට ඇසුරු වෙනවා. ඔබට කවදාවත් මේක සිතක් පහළ වුණා කියලා පේන්නේ නැහැ. උපාදාන ස්කන්ධයක් පහළ වුණා කියලා පේන්නේ නැහැ. ඒ දහම අහලා නැත්තම් හිතන්න බෑ. මේක හැම මොහොතේම සිද්ධ වෙන දෙයක්. සත්‍යයක් ඇහෙනකොට අදහසක් පහළ වෙනවා. ඇහෙන්නේ සත්‍යයක් හිතට එන අදහසක් සංකල්පයක්. මේ සංකල්පය තමයි උපාදාන ස්කන්ධය කියන්නේ. මේ සංකල්පයත් එක්ක වේදනා සංඥා සංඛාර විඥාන පහළ වෙනවා. නොදන්න කෙනාට දැනගන්න විදියක් නැහැ. ධර්ම ශ්‍රවණයෙන් පස්සේ තමයි දැනගන්න පුළුවන්. ඕනම කෙනෙක් ධර්ම ශ්‍රවණයෙන් තමයි ධර්ම අවබෝධ කරන් නිවනට හිත නැඹුරු කරගන්නේ හැම කෙනාම. එම නිසා නිවන් දකින්න තියෙන එකම වග ධර්ම ශ්‍රවණය අපිට. ධර්ම ශ්‍රවණයෙන් කරෝ නිවන හම්බෙන්න විදියක් නැහැ. නිවන් දකින්න පෙරම් පුරන් ආපු අඟුලිමාලට ඕලි උපතිස්ස සරිය පොගලන් උත්තමය දෙන්න. ඉහි නම ඕලි උපතිස්ස බුද්ධ දේශනාව වුණ නැත්නම් රහත් වෙනවද? නෑ වෙන්නේ. ඊට පෙර ආශ්‍රම බුද්ධ ශාසනයේ අගභාගයේ මුගලන් හාමුදුරුවෝ එක අසංකේය කල්පලක්ෂ පෙරම්පුර බුද්ධමය. පාරමිතා සම්පූර්ණ කළ හිටි. තමන්ගේ බිරිඳත් එක්ක කතා කරගන්නවා. බිරිඳගේ ඉල්ලීමට අම්මා තාත්තා මරන්නේ ද කල්යාණ මිත්‍ර සම්පත්තිය නැති නිසා. ධර්ම ශ්‍රවණය නැති නිසා. ඒකවල පෙර තමන් අහලා තිබුණු ධර්ම තමන් තුලින් මතු කරන්න බාහිරෙන් පාරතෝ පෝෂිත ප්‍රත්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිනම් බාහිරේ උදව්වක් නැතිනම් තමන්ගේ අතීත ඥාන මතක් කරගන්න බෑ කාට. සිතට උපදව ගන්න බෑ. උපදව ගන්න බැරි නම් තියෙන අකුසල් සිත ඇසුරු වෙනවා. ඉතින් මොගලන් හාමුදුරුවෝ එදා ඒ අතීතේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නොතිබුණු අවස්ථාවේ තමන්ට සිද්ධ වුණා තමන්ගේ අම්මා තාත්තා මරන්න මේක වරදක් කියලා දැක්කනම් අනුන් කිව්වට කරන්නේ නැහැ. සසර බය තියෙනම් අනුන් කිව්වට කරන්නේ නැහැ. සංසාරේ මං කර බව ගන්න වෙන්නේ මට. චක්කුබාල ආමුදුරු අනුන්ගේ ඇස් දෙක අන්ධ කරා. ඒ වෙලාවේ සල්ලි වලට තණ්හා කරලා සල්ලි අඩුවෙන් ලැබුණට පස්සේ ඉදිරි බෙහෙත දුන්නා මේ බෙහෙත දැම්මම හොඳට හොඳ වෙනවා. ඇස් දෙක අන්ධ වෙන්නේ. නිරේ ඉඳලා අපාදුක් විඳලා ඇවිල්ලා මනුස්ස ලෝකෙදී නිවන් දකින්න ආසන්න ඇස් දෙක අන්ධ වෙනවා. එතකොට ඇස් දෙකේ අන්ධ වීම ලෝකයයි කියන්නේ ලෙඩක් කියලා. බාහිර ලෝකයට විග්‍රහයක් කරන්න කිව්වනම් කියන්නේ මේක ඇස් රෝගයක් කියලා. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්න මෙන්න මෙතනින් හේතුව පටන් ගන්න. මේ ඵලය මේ අයිතිය ලැබෙන්නේ මේක මෙතනින් පටන් ගත්තේ. බුදුහාමුදුරුවෝ පටන් ගන්න තැන වෙන්නනවා. හේතුව වෙන්නනවා. මේ ඵලය ලබන්න හේතුවක් තියෙනවා. එතකොට මේකෙන් මව් කරන්නේ මොනවා කියන්නේ ඒකයි. මුගලන් හාමුදුරුවෝ ඒ පෙර භවයේ මේ නමින් කියනකොට තේරුම් ගන්න අවශ්‍ය වෙන පෙර භවයේ තමගේ අම්මා තාත්තා මරලා නිරේ ඉඳලා උද්ධාම්දරක් නිරේ අපාදු කියලා. පාරමිතා පුරපු නිසා එහි පින්වලින් මේ බුදුන් වහන්සේගේ වම්මත පැත්තේ වාඩි වෙන ළඟ වාඩි වෙන මහා පාරමිතා පුරපු ශක්තිය මනුස්ස ලෝකෙ උපදිනවා. සාක්ෂියට උපදින කළු ශරීරයක් ලැබෙනවා. අම්මා තාත්තා තලපු නිසා ඒ කළු පාට වෙලා උපදින. මොනතරම් සේවයක් කළාද රහත් වෙලා. බුදුහාමුදුරුවෝ දැකලා දින 7ක් රහත් වෙනවා. ධර්ම ශ්‍රවණය කළ බුදුන් වහන්සේගේ දාමානිස්සර සෝවන් වුණේ. උපතිස්සගෙන් ඇහුවේ උපතිස්ස කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ එදා අස්සජි මහරහතන් වහන්සේගෙන් දහමහල සෝවන් වුණේ මුලින්ම ගිහියා. ඒ අපි දන්නවා
සාරිපුත්ත හාමුදුරුවෝ ගිහි අවස්ථාවේ මුලින්ම දහම අහන්නේ අස්සජි මහරහතන් වහන්සේගෙන්. ඒ වෙලාවේ සෝතාපන්න වුණා කියන්නේ කෙලෙස් පිළිවෙල අවබෝධ කරගෙන කෙලෙස් කෙරෙහි මහා බයක් උපදව ගත්තා. සංවර වුණා, තැන්පත් වුණා, සිතේ සංවර භාවය හදාගත්තා. ඒක තමයි උපතිස්ස පරිබ්‍රාජිකේ හැවත් සාරිපුත්ත හිමි අස්සජි මහරහතන් වහන්සේගේ දහම අහලා ලබාගත් අවබෝධය මොකක්ද? යෝ ධම්මා හේතු භගවා තේසං හේතු තථාගතෝ වාහ තේසං චේව නිරෝධෝ එවං වාදී මහා සමනෝ. යම් ධර්මයක් හේතු නිසා හටගනීද? එහෙනම් හේතු නිසා හටගන්න දෙයක්. ඒක ඇතුලේ තියෙන දේ උන්වහන්සේ විග්‍රහ කරගත්තා. දහම ඇහුවනේ අස්සජි හාමුදුරුවෝ මට කියන්න තේරෙන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේගේ ජීවනය වෙනස්. ඔබ වහන්සේ ජීවනය ඇතුළේ ඉන්න ඉරියව්ව වෙනස්. ඔබ වහන්සේගේ පාද ගමන් කරන ඉරියව්ව සාර්ථකයි. හරි සුන්දරයි. ඔබ වහන්සේ කාර්යවලද බැරිදුනේ. ඇයි ආගම් 62ක් තියෙනවා. මේ විශේෂ ඉරියව්වක්. එහෙනම් සාන්තයි බුද්ධ පුත්‍රයෝගේ ගමන. මේ උපතිස්ස එදා සාරිපුත්ත හාමුදුරුවෝ ඉරියව්වෙන් ඉවරවුණු හැටි. ඔබ කාර්යවලද බැරිදුනේ. ලෞතර බුදුන් වහන්සේ වෙනුනේ. අන්න පළමුවරට නම අහගත්ත බුදුන් වහන්සේ පහළ වෙලා. උන්වහන්සේ කියනකොට මොහුගේ ඇඟේ රෝම කූප මහා වේගෙන් ක්‍රියාත්මක වුණා. ලොමු රහතන් වුණා. දාඩිය දැම්මා. ඔහු අහනවා බුදුන් වහන්සේ මොනවද කියන්නේ කියලා. මට කියන්න තේරෙන්නේ නැහැ කිව්වා. හැමෝටම දහම් දේශන්න බෑ. පුළුවන් නම් පසුතසු කැලේ ඉන්නේ නැහැ එළියට එනවා. පුළුවන් වුණා නම් පරිදිවාණී දේව දහම්තුරු කැලේ නෙවි. හැමෝටම දහම් දේශන්න බෑ. ධර්ම කතිකවන්නේ කීප දෙනෙක්. ශාසනෙ තිටි කීප දෙනෙක් හැමෝම ධම්ම කතික නෙමෙයි. කිව්වා දහම කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම අතෑරියේ නැහැ. අවශ්‍ය කෙනා කෙරත්ත කරනවා. මට දන්න විදිහට කියන්න කිව්වා. මට තේරෙන්නේ නැහැ කිව්වා කියන්නේ. මහා ගාම්භීර දහමක් මට තේරෙන්නේ නැහැ කිව්වා කියන්නේ. ඔබට පුළුවන් විදිහට කියන්න මම විග්‍රහ කර ගන්නවා. දැක්කද සාරිපුත්ත හාමුදුරුවෝ සිංහනාදයක් පහ හැටි. ඔබ එකක් කියන්න මම 1000කට ගලප ගන්නවා කිව්වා. අන්න එහෙම කිව්වහම තමයි යෝ ධම්මා හේතු භගවා තේසං හේතු තථාගතෝ කියනකොට ඒ මොහොතම ධම්මස පහළ වෙන්න නම් මොනතරම් විග්‍රහ වෙන ශක්තියක් ධම්ම වේන අශක්තියෙන් නැද්ද? සෝවාන් වෙන්න නේද? තේසං චේව නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා දෙවෙනි පද දෙක අහන්න පෙර සෝතාපට්ටි අංග 15 කියලා මේ පින්වත් පිළිස අහලා තියෙනවා. එතකොට මේ පද දෙක ඇතුලේ තියෙන ඕන ත්‍රිලක්ෂණය. යෝ ධම්මා හේතු භගවා. මේ හේතු නිසා හටගන්න දේවල්. ඒ කියන්නේ කුමක්ද? අනාත්මයි කියන එක මම නෙවෙයි. මගේ දෙයක් නෙවෙයි. මගේ ආත්මයක් නෙවෙයි කියන හැඟීම මේ වචනේ ඇතුලේ තියෙනවා. අනාත්මයි කියන්නේ. නේද? යෝ ධම්මා හේතු භගවා තේසං හේතු තථාගතෝ හේතු නිසා හටගත්ත දෙයක්. තේසං චේව නිරෝධ වෙන දේවල්. ඒ කියන්නේ අනිත්‍යයි කියලා බලන්න ගන්න පොඩක් දෙයක් ගන්න ආසයි. එවං වාදී මහා ශ්‍රවණෝ. එහෙම දකින්න කෙනා මහා ශ්‍රවණේ. උන්වහන්සේ සතුටු වුණා. පැදගුණ කරලා කොහෙද උත්තරේ වැඩ ඉන්නේ කියලා. මෙන්න මේ දිශාව කිව්වා. එතකොට ජේතවනාරාම පූජා කළා නැහැ. දැන් ආපු වේගෙ නෙවි 3-4 ගුණයක වේගකින් තමන්ගේ යාළුවෝ හොයාගෙන යනවා. පින්වතුනි දහම අවබෝධ වෙන කෙනාට අවස්ථාවේදී අහුවෙන. මේක ඔබටත් අවබෝධ වෙන්න පුළුවන්. අපි ක්‍රියාවෙන් වශයෙන් වෙනවා. ක්‍රියාව කියන්නේ හිතට එන අදහස. මේක ක්‍රියාත්මක කිරීමයි ක්‍රියාව. චේතනහම් වික්කවේ කම්ම මදාමි. මේ හැම එකෙම ඉලක්ක කරන්න පින්වතුනි ඔබේ උපාදාන ස්කන්ධයේ සිදුවිල්ල. ඔබට හිතෙන්න පුළුවන් කෙනෙක් දකින්නකොට මගේ හතුරෙක් කියලා. කෙනෙක්. ඔහු ඇහැට පේන රූපයක් නෙමෙයි. ඒ වස්තුව ඇසට පේන රූපයක්. ඇස ඒ රූපයත් එක්ක ගැටෙන ආධ්‍යාත්මික රූපේ. ඇසට කියන්නේ ආධ්‍යාත්මික රූපේ කියලා. ඒ ඇසෙන් ගැටෙන රූපේට කියන්නේ බාහිර රූපේ කියලා. ඒ වස්තු රූපේ. ඒ දෙක එකට ගැටීමට හමු වීමට කියන ස්පර්ශය කියලා. මේ ටික දැනගන්න ඕන නිවන් දකින්න. හදවත හැරෙන්නේ මම කතා කරන්නේ. කාටවත් ධර්ම වෙනස් කරන්න බෑ. මේ තථාගත ධර්ම මොන කෙනෙකුටත් වෙනස් කරන්න පුළුවන් නෑ. ඒක ත්‍රිපිටක ධර්ම, ඒක සත්‍යව ධර්ම. ඒකදී බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මේ ස්පර්ශ ආයතන ගැටෙන මොහොතේම හිත ඇතුලේ හට ගන්නවා අතීත රූපේ. ඒක පිළිගන්න
හිත ඇතුලේ අදහස ඇවිල්ලා අසවල හතුරා. දැන් එළියෙන්ද හතුරු කියන සංකල්පය ආවේ හිතෙන්ද? හිතට පෙර මොහොතක අසුරු කරපු අදහස නේද? ඒකට කියන්නේ රූපය. දැන් එළියේ මේ රූපය හැට පේනකොටම හිතට අර රූපය එනවා. හිතට ඒ රූපය කවුරු පිළිගන්නද? මම පිළිගන්නද? නැත්නම් අර එළියෙන් එන රූප පිළිගන්නද? එළියෙන් එන රූප පිළිගන්න ඇතුලේ රූපයක් නැවුණා. ඒ නැවුණු රූපෙට කියන්නේ ප්‍රසාද රූපී කියලා. සහාය කරනවා කියන එකයි. එතකොට දැන් අපි මේ දහම අහලා නැත්නම් කොහොම එකක් වුණත් අපි දැනගත්තද? මෙච්චර කලක් උනේ ඔබ හැම මොහොතෙම වෙන්නේ මේ සිද්ධිය. මේ සිද්ධිය ගැන තමයි අපි කවුරුත් නොදන්නේ. මේ සිද්ධිය දැනගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. ඥානය කියන්නේ මේ සිද්ධිය දැනගන්න එක. මේ සිද්ධිය නොදැන කල්පයක් ජීවත් වුණා වැඩක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ස්පර්ශ ආයතන ගැන දන්නේ නැති කෙනා බෞද්ධෙක් වෙන්න විදියක් නැහැ. උන් නිකන් ඉන්නේ කෙනෙක්. එතකොට මේ අසල රූප පේනවා කියන එක මගේ වැඩක් නෙවෙයි. ඒක අනාත්මීය දර්ශනයක්. අසල රූප පේනවා කියන්නේ ස්පර්ශ ආයතන දෙකක් හැදෙනවා. කන ශබ්ද ගැටෙනවා කියන්නේ ස්පර්ශ ආයතන දෙකක් වැඩ කරනවා. නාසය ගන්ධය ගැටෙනවා කියන්නේ ස්පර්ශ ආයතන වැඩ කරනවා. දිව්‍ය රසයක් ගැටෙනවා කියන්නේ එතන කියන්නේ ස්පර්ශ ආයතන. රසය බාහිරයි දිව ආධ්‍යාත්මිකයි. කය යම් දෙයක් ගැටෙනවා කියන්නේ පොට්ටම්බය. කය ගැටෙනවා කියන්නේ ඊතර ස්පර්ශ ආයතන හට ගන්නවා. මනස මතකයේ කියන මනෝ විඥානයේ ස්පර්ශ ආයතනය. ඒවල ස්පර්ශ ආයතන හයක් තියෙනවා. ඡන්න ආයතන කියනවා. ඡන්න කියන්නේ හයට. ආයතන හයක් උපදවලා තියෙනවා. මේ ආයතන වලින් කරන්නේ නිෂ්පාදනයක් කරනවා, නිර්මාණයක් කරනවා. හැඟීමක් උපදවලා දෙන උපාදාන ස්කන්ධය පහළ කරලා දෙනවා. එම නිසා මේවට ආයතන කියලා කියනවා. ඇස රූප ගැටෙන වස්තුවක්. රූප ගැටෙනකොටම හිත ඇතුලේ අදහසක් ඇතිලා. අපි මේ දහම අහලා නැත්නම් අදහසක් හිතේ තියෙන කියලා ජීවිතේට දන්නවද? දන්නේ නැහැ. දහම ඇහුවට පස්සේ දන්නේ එළියේ තියෙන රූපය ඇතුලේ තියෙන අදහසක්. සංඥාවක්. නේද? ඒ මිනිහා මගේ හතුරා. දැන් මං හැසිරෙන්නේ එළිය රූපයට අනුවද මගේ සංකල්පයට අනුවද? එහෙනම් පව කියන්නේ කුමක පහළ වීමද? උපාදාන ස්කන්ධයේ පහළ වීම. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔබට හතුරා කියන කෙනා අහක බලන් අදින්නේ කොහොමද? අදින්නේ මොකද්ද? පොල් ගෙඩියක් දෙයක් රූපෙද? ඒ සංඥා මුල් කොට ඔබට රූපය අදින්න පුළුවන්. එහෙනම් සංඥාව කියන්නේ රූපක විස්තරය. දැන් හතුරා කියනකොට ඔබට දැනෙන්නේ මොන වේදනාවක්ද? සුඛ වේදනාවක්ද? දුක් වේදනාවක්ද? අදුක්කම සුඛද? දුක වේදනා බලන්න පුළුවන් කාර්කම තිබෙනවද? හිත විග්‍රහ කරන්න පුළුවන් කාර්කම තියනවද? මේ අහු දැනීම ඥානයක් වෙනවද මොකද? නැත්ද? අහු දැනීමක් විතරයි. අන්න ඒක පින්වතුනි ඔබ භාවිතා කරන අංගයක් බවට පත් වුණාම ඒක තුල වැඩෙනවා ප්‍රඥාව කියන නිවනට අදාළ අංග හැදෙනවා. මේ අහන දේ හැම කෙනාටම අහන දේ අවබෝධයක් වෙන්න ඕන. සුණාත දානේද චරාත ධම්මේ. මේ අහපු දේ මතක තියාගෙන භාවිතා කරන්න පුළුවන්කම හැදෙනකම් අපි සසරේ. අපි ගැලවෙන්න ඕනේ කෙලෙස් වලින්. දැන් කෙලෙස් ආවේ එළියෙන් හිතටද මනසින් හිතටද? මනෝපංගම ධම්ම මනසෙන්ද මනෝමය. කොහෙන් ගත්තත් එකමයි. දැන් මගේ කෙලෙස් මට ආවේ එළියෙන් නෙලිවම විශ්වාසයිනේ. එළිය වෙනස් කරන්න ඕනේ නේද? රහත් වෙන්න බෑ කවදාවත් එළිය රූප කියනවා. ප්‍රබුදුන් වහන්සේට එළිය රූප පේනවා. එළිය පේන්නේ නැද්ද? පේනවා. උන්වහන්සේ මොකද්ද වෙනස් කරගත්තේ? අන්න කෙලෙස් පතය. කෙලෙස් කියන්නේ මොනවද? මේ සංඥා නිදානානි ප්‍රපංච සංඝා කියලා හඳුන්වන මේ සංඥා ඔබ හිතේ හටගන්න එළියේ තියෙන රූපෙට හිතෙන් හටගන්න විස්තරය. ඔය මිනිහා මගේ හතුරා. දැන් මම සංවරද අසංවරද? අසංවරයි. එන මේ රූපයෙන් මට ලැබුණේ මොනවද? අකුසල් ටික, අසහනයක්. නේද? ජීවිත සැපේ විනාශ අපරාධි මට ඉදිරියට බෑ. ඔන්න අකුසල් සිතක්. බුදුහමෝ මට මේක අනර්ථයක්. මට අසුභයක් කියලා වුණ මොකද්ද? ඒ හිත පිළිගන්නේ නෑ. හිත කාමයක් බවට පත් කරගන්නේ නෑ. කාමච්ඡන්දයක් වෙන්න දෙන්නේ නෑ. ඔහු කාමෙන් මුදවනවා සිත. කාමේසු විනෙය්‍ය නේදා. කාමෙන් හිත මුදවනවා. මුදවන්නේ මොකක්ද? බුද්ධ වචනේ බුද්ධාවා දියදාගේ. මේක සංඛාරය මේක මගේ මට පහළ දුක. මේ ජරා මරණ දුක. අර අම්මා මතක් කරලා ගෙබ්බෙක් නම් මේ අකුසල් සිත මේ විදිහකට ආව කොහෙද? නේද? තොගේ බ්‍රාහ්මණය මැරෙන වෙලාවේ ආව මොකද්ද? රත්තරන් කොට ටික මතක් වුණා. මේ අම්මලා දන්න කවුරුද? අපි බෞද්ධ වශයෙන් අපි තාම පාසලේ ඉගෙන ගත්තා. ඉස්කෝලේ ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා. අනිත් විද්‍යාලේ ඉගෙන ගත්තා. රෝමහානි විද්‍යාලේ ඉගෙන ගත්තා. පොත්පත් මාර්ගයෙන් ඉගෙන ගත්තා. හැම එකෙම අපිට මේ දහම ඇවිල්ලා දැන් අපි හොඳට දන්නවා. ඒ නිසා තොගේ බ්‍රාහ්මණය මැරෙන වෙලාවේ තොගේ බ්‍රාහ්මණයට මතක් වුණේ තමන් හංගල තියපු නිදම් වස්තු ටික. ඔච්චරයි සාධාරණ දේවල් නේද? පින්වතුනි බුදුන් වහන්සේ එහෙම කියන්නේ නැහැ සාධාරණ දේවල් කියලා. මේක මොකක්ද? මේ රූපේ කුමක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන අදිත්ත පරියාය සූත්‍රේ, අග්නි කන්දෝපම සූත්‍රේ රූපේ කින්නක් කිය.
ඊටට පහළ වෙන රූපයේ ගින්නක් කිය කාමස්තුවක් කිය. ඒක ගින්නක් කිය. ඒක නීවරණ ධර්මයක් කියලා වෙන්නේ. ධර්මදේව දේශනා කරපුවා අදිත්ත පරියාය සූත්‍ර මෙහෙම දේශනා කරලා රූපම් බීකවේ ආදිත්ත ආදිත්ත කියන්නේ ගින්න. රූපම් බීකවේ ආදිත්ත චක්කුම් බීකවේ ආදිත්ත චක්කු සම්පස්සෝ බීකවේ ආදිත්ත. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි දන්නේ නැත්තේ ඇස අයිලගත්සේ රූපය අවුලගත්සේ ඇසත් රූපය නිසා විඥානයේ ස්පර්ශය ඔක්කොම අවුලගත්සේ දැන් අපි අවුලගෙන ඉන්නේ නැත්නම් ඔදිගිනේ මරණ වෙලාවේ තොදෙය බ්‍රාහ්මණයාගේ හිතට ආවේ රත්තරන් බඩු ටික. එතනම උපන්නා. බල්ලෙක් උපන්නා. බල්ලට වැඩක් තියෙද? පුතා අඳුරනොත් මේ මගේ තාත්තා කියලා. මේක තමයි අපි පුදුම මේ සංසාරය ගැන දන්නේ. අර ඌල මරන්න ආපු පුතා දැන් මොනවා කරන්නද? මේ බ්‍රාහ්මණ ආගමේ තියෙද පෙර ආත්මයක් ගැන විස්තරයක්? වාග්යතුන් වහන්සේගේ දහම තුළ විතරයි නේද තියෙන්නේ? අපි ඒකනේ දන් දෙන්නේ. අපි මේ ගියයි අපිට සෝවාන් වුණේ නැත්නම් අපි දන්නවා සංසාරයට වැටුණා. සෝතාපන්න වුණා නම් රූපෙ මිදෙන්න දක්ෂ වුණා නම් ඔහු වෙන්නේ නැහැ. ඔහුට හිතෙන්න අවශ්‍ය නැහැ. ඔහු ගිහිල්ලා ඉවරයි සසරේ. සෝවාන් වුණේ නැති හැම කෙනාම සංසාරේ පින්නතුනේ ඒක නිසා සෝතාපන්න අංගවත් පහල කරගන්න අනුන් ගැන හොයන්න කිව්වේ නෑ. භාගතුන් වහන්සේ බද්දකගේ කුමාරවරුන්ගෙන් ඇහුවේ තමන් ගැන එව්ව නරකද කියලා. අපි හොයන්නේ අනුන් ගැන දාම. අපි අනුන්ගේ වැරදි හොයන්නේ. අපි හොයන්නේ අපි ගැන. තමන් ගැන හොයන්න. ඒව කොහොම ප්‍රශ්නේ වෙන්නේ? මේ ශාසනය ලැබෙන්නේ එතකොට. ශාසනය පිළිගන්න පුළුවන් වයිද? සචිත්ත පරියෝධපණ එතම් බුද්ධාන ශාසන. කොහෙන් හරි කාජන ගා. සිතට ගන්න දහම. හොඳට තේරුම් ගන්න. මේ සංස්කාර ධර්මයේ දුකයි කියු බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර වචන. සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනිත්‍ය. නේද? සබ්බේ සංඛාර ධම්ම අනාත්තා. යදා පඤ්ඤාය පස්සති. අත නිම්බින්දති දුක්ඛේ සමක විසුද්ධිය. සියලු සංස්කාර අනිත්‍යය. සංස්කාර කියන්නේ සිත කය වචනේ නේද? පුණ්‍යාපි සංඛාර කියන්නේ සිත කය වචනේ පිනක් මුල් කොට සකස් වෙන හැටි. අපුණ්‍යාපි සංඛාර කියන්නේ පාප සිතක් මුල් කොට සිත කය වචනේ සකස් වෙන හැටි. අනිත්‍යාපි සංස්කාර කියන්නේ අරූපාවචර සිතක් මුල් කොට සිත කය වචනේ සකස් වෙන හැටි. දැන් අපි සිත කය වචනේ මොනවෙන් හැදෙනවද? පින් කරන්න ගියත් සිත කය වචනේ හැදෙනවා. පව් කරන්න ගියත් සිත කය වචනේ හැදෙනවා. බුදුරජාණන් වහන්සේ සංස්කාර තුනට මොකක් කියලාද දේශනා කරේ? ජරා මරණ දුකට ඇති කියලා සබ්බේ සංඛාර දුක්ඛ. අපි මේ සංස්කාර දකින්නවද? දකින්න නම් බේන්න ඔබේ සිත කය වචනේ. හැම අදහසක් ගන්න මේ සිත කය වචනේ වෙනස් වෙන හැටි, ඇති වෙන හැටි, නැති වෙන හැටි. පහළ වෙන හැටි, වෙන හැටි, විකෘති වෙන හැටි, දරුණු වෙන හැටි, නියුණු අදහස් වෙන හැටි, සුන්දර අදහස් වෙන හැටි, නැති වෙන එකපාරට දරුණු අදහස් වෙන හැටි. නේද? මේ අසුරසනක් පවතින සිත, චිත්තක්ෂර ගානක් පවතින මේ සිත ඇති වෙලා පැවතිලා නැති වෙනකොට අපිට මේකේ තියෙන අකුසල ටික නිසා මහා පව් ටිකක් එකතු කරලා දීලා මේ සිත වැහැලා යන හැටි. ජීවිතෙන් දකින්න අසවලාතුර කියලා හිතනකොට ඔබට පේන්න ඕන මගේ සිතනේ නපුරුනේ, මගේ සිත දරුණු වුණා, මගේ සිතේ තියෙන කෙලෙස් ටික අසවලාතුර කියන්නේ මේ කෙලෙස් ටික, මේ අකුසලය මට අනර්ථය පිණිස ආපු දෙයක්. අර රත්තරන් බඩු මතක් වුණු කෙනා බල්ලෙක් නම් මේ වගේ අකුසලයක් ආව කොහොමද? ඔන්න බලන්න දේවදත්ත කියකම් සාර අසංකේය කල්ප ලක්ෂයකට එහා දේවදත්ත උන්නේ එදා සේරිවාණිජ වෙලෙන්දා හොර සේරි කියන්නේ හොරාට වෙලදාම යනවා. බෝධිසත්ව කච්චුකුඩ වෙලෙන්දා උත්තමයන් වහන්සේත් වෙලදාමේ ගියා ජීවත් වෙන්න. උත්තමයන් වහන්සේට හම්බ වුණා දුප්පත් ගෙදරක දරුවෙක් වලලු ඉල්ලලා අඬනවා. ඒ අම්මට වලලු අරන් දෙන්න සල්ලි නැහැ. එයා දරුවාට මොකද කියලා ඇහුවා බෝධිසත්වගේ බෝධි සම්භාරේ පුරන ගුණේ. මේ දරුවා වලලු ඉල්ලලා අඬනවා. මට අරන් දෙන්න සල්ලි නැහැ කිව්වා. මෙන්න මේ තැටියක් තියෙන පුළුවන් නම් මේ තැටිය අරගෙන වලල්ලක් හරි මෙයාට දීලා හිත සනස්සන්න කිව්වා. උත්තමයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මේක අරන් හුරුල බැලුවකොට මේක රත්තරන්. අම්මේ මට මේකේ වටිනාකමට දෙන්න මං ගාව වලලු නැති වන්න බෝධිසත්වයේ ජීවිතේ හැටි. අපි නේද? අන්නේ එකට ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන කච්චුකුට වෙලෙන්දා. මිනිහා මොකද කියලා තියෙන්නේ? මේක වලල්ලක් කරා වටිනවද මේ ජරා තැටිය? මේකේ කාලා හොයලා විසි කරන තැටියක් විකුණන්න පුළුවන්ද? ඔන්න ඔක විසි කරන්නේ කියලා මිනිහා ගිහිල්ලා. ගියේකෝ හැන්දෑවට නිකන් කරන් යන්නේ. ඔන්න ලෝකයේ හැටි. පෙරොප්පුර මුතුන්ගේ හැටි අර කිව්වේ. මේකට දෙන්න දේපල මංසතු නැත කිව්වා.
අනේ පුතේ එහෙම ඕනේ නැහැ. ඔය තියෙන වලලු කීපයක් දීලා මේක අරන් යන්න. අනේ අම්මේ මට මේක එපා. වලලු ටික නම් මම දීලා ළමයා සමසර යන්න නැහැ පුතේ. මම පුරුදු දුන්නු දෙ මෙන්න අරන් යන්න. බෝධිසත්වෝ හිතෙන් දුක් වෙලා මේ අසාධාරණ කරන්න අකමැති උත්තමයන් වහන්සේ මේ සියලු වලලු ටික දීලා ගියා. හැන්ද වෙනකොට ආන්නාවා සේරි වාරිජ. කොහොමද තැටිය මෙන්න වලල්ලක් කියලා කිව්වා. මොකටද ඔය වලල්ලක් මෙන්න වලලු ගොඩක් දුන්නයි කිව්වේ. තැටියත් මං ඒ උතුමට දුන්නයි කිව්වා. කවුද හොව ගෙනිච්චි? කච්චපොට උත්තමයා කිව්වා. කොහාටද ගියේ කියලා වන්නර ගම්දෙරට ගියේ. දන්නේ නැහැනේ. දුවල ගිහිල්ලා ඉල්ලනවා. ඉල්ලන්නේ මොකක් නිසාද? වටින නිසා නේද? පින්වතුනි එදා ඒ වැල්ලට ගිහිල්ලා වැලි උඩ දාලා කරපු ප්‍රාර්ථනා උපදින ආත්මයක් ගන්න පරි ගන්නවා. ලේසි නෑ මේ විකාරේ. බෝධි සම්භාරයේ පුරණ අවස්ථාවල හම්බුණු හැම යුගයකම ඔහු උත්තමයාගෙන් පරිගත්තා. පරි අරගෙන 48 සැරයක් නිරේ උපන්නා. 8 සැරයක් මහ පොළොව පලාගෙන ගිහිල්ලා තියෙනවා. බුදුරුම ආත්මෙත් පරි අරන් මහ පොළොව පලන් ගියා. බලන්න මේ සිතේ තියෙන තණ්හාව අස් කර ගන්න තුරු සිත නිරෝධ වෙන්නේ නැහැ. සිත ඉවර වෙන්නේ නැහැ. මේ ක්‍රියාව නවතින්නේ නැහැ. මේක දිගට පවතිනවා. ඔබට මීට අවුරුදු 5කට හරි ඉස්සෙල්ලා තරහකාරව ඇතිනේ. ඔවුන් දකින්නකොට මොකද වෙන්නේ ඔබට? දැන් දහම දකිමු අපෙන්. දැන් පොතෙන් අපි කතා කරන්නේ. දැන් අපෙන් දකිමු අපිට මොකද වෙන්නේ? අපි ගහන්නේ නැද්ද ඔහු දකින්නකොට? ඔහු දුබල නම් අපි ඔහුට බනින්නේ නැද්ද? අපේ හතුර කියලා අපේ හිතට පේන කෙනා හිතෙන් අපිට මවන අර හතුර කියන කෙනාට අපිරිසිදුයි. බුද්ධ දේශනාව කොහොමද? සචිත්ත පරියෝධපණ මේතම් බුද්ධාන ශාසන. හිත සුද්ධ කරන්න පුළුවන් ද බාහිර බලන්න. බාහිර බලනකොට තමයි හිත වෙනවද? බාහිර බැලුවම පේන්නේ අරමුණේ හැම මට බේරුමක් නැහැ කියලා. මගේ කෙලෙස් මට පේන්නේ මගේ හිත බැලුව දවසට. සංසාර ගමන අවසන් කරන්න ඉන්න පින්වත් ඔබ තීන්දුව ගන්නවද? සිත දිහා බලනවා කියලා. සිත දිහා බලන එක තමයි විදර්ශනා කරනවා කියන්නේ. සිත කියලා ගත්තාම ස්කන්ධ පහ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක්. ඔබේ හිතේ එනවා එයා හතුර කියලා. මොකක්ද රූපයක්. ඔබට රූප දැනෙන්නේ නැහැ. වේදනාවක් පහළ වුණා දුක වේදන ඒක දැනෙන්නේ නැහැ. සංඥාවක් ආව හතුර කියලා. රූපයේ හැදිරීමක් විතරයි. රූපයේ හැදිරීම මාත්‍ර විතරයි. ඒ හැදිරීමෙන් සිත, කය, වචනේ තුන්දරම ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි පිටුතුනි සංඛාර කියන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර විදින්න තියෙන ටික ඒකට කිව්වා විඥාන. දැන් එතකොට සිතුවිල්ල කියලා තියෙන මොනවද? ස්කන්ධ පහ. බුදුහාමුදුරුවෝ මේ ස්කන්ධ පහට මොකක් කියලාද කිව්වේ? පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මේක උපාදානයක් වෙන්නේ මොකද්ද? එළියෙන් එන හතුර කියලා හිතනවා කියන්නේ උපාදාන වෙලා. කාම උපාදාන. කාම කියන්නේ රූපෙට ඇලුම, හිතේ තියෙන අදහසට ඇලුමකට කිව්වා. හිතේ තියෙන අදහස පිළිගත් එකට කිව්වා කාම වුණා කියලා. කාම ලෝකේ කිව්වා කාම උපාදාන. දැන් ඔබ කාම වෙනකොටම අදහසෙන් බාහිරේ බලන කෙනෙකුට වෙනවා දික්ටි උපාදාන. එහෙනම් කාම දික්ටි කියන්නේ දෙකම සක්කාය දික්තිය. මමත්වයේ හැදුනා. ඔබ මමෙක් වුණා උඹ ඔරෝණ කෙනෙක් බවට පත් වුණා. ගැටෙන කෙනෙක් බවට පත් වුණා. ඔබ ගැන මේ ඔබට මේ නොදැනි සිද්ධ වුණේ. නමුත් සිද්ධිය සිද්ධ වුණා. කාම උපාදාන, දික්ටි උපාදාන කියන දඩ ඔබ වැටුණා. උපාදාන ස්කන්ධ දුක්ඛ. උපාදානය පෙරෙන්නේ නැත්තේ බාහිරේ බලනකම්. තමන් දිහා බලනකොටම උපාදාන ස්කන්ධේ නිරුද්ධියට යනවා. මේක සිතුවිල්ලක් කියලා හිතන මොහොතේම ඒකේන හතුරු කියන දෘෂ්ටිය නතර වෙනවා. කෙලස් වල බලය අඩු වෙන්න ගන්නවා. ජීවිතෙන් අත්දැකීමක් කරගෙන බලන්න නිවෙන හැටි ඒකෙන් නිවෙනවා. ඒක නිසා සුනීතල සෝපාකල පටාචාර්ය විසවගෝතුමිල රාජ්‍යමාලලා මහා වේගෙන් නිවන් පුරට ගියේ. ඉස්කෝලේ දැකලා නැති සුනීතල සෝපාකල රාජ්‍යමාලලා මහා නිවනට යන්නේ මේ දහම තේරුණු සත්‍යයෙන් නම් ඊට ඉස්සෙල්ලා පුරුදු වෙලා තියෙන්න ඕන. පුහුණුව ප්‍රමාණයට තමයි සංසාරේ පිළ නැති කෙනාට දහම අහුවෙන්නේ නැහැ. ඕකාලිකල දේවදත්තල චප්පත්තියල සාතියල කියන භික්ෂු දහම අහලා නැති නිසා මේ සංසාරේ දහම අහගත්තේ නැහැ, අහන්න පෙළඹුණේ නැහැ. දහම අහපු සියලු දෙනා මේ භවයේ නැතිනම් ඊළඟ භවයේ නිවන් දකින්න සුදුසුකම හදාගත්තා. අපි මේක ඔප්පු කරගන්න කොහොමද උපදෙස් දෙනම රහත් වෙන්නේ කොතනින්ද? ඒ අනුමතස්ස බුද්ධ ශාසනේ විවරණ අරගෙන එන්නේ.
පටාචාර්ය විසාකෝතුමීට බදුමුත්තර බුද්ධ ශාසනය විවරණ ගත්තේ. බුද්ධ ශාසන 8ක් 9ක් හම්බෙලා අතර මග. එච්චර දීර්ඝ කාලයක් මේ සසරේ ඇවිල්ලා සසර පුරුදු නිසා මේ ආත්මෙ ගැලවුණා. එහෙනම් පුරුදු අයත් මේ ඉපදින බුදුහාමුදුරුවෝ හම්බෙන්නකම් කල්යාණ මිත්‍රේ හම්බෙන්නකම් ධර්ම ශ්‍රවණය කරන්න වෙලා වෙනතුරු කරන්න වෙන්නේ පව්. අඟුලිමාල නිවන් දකින්න පෙරම්පුරලා තිබ්බේ බදුමුත්තර බුද්ධ ශාසනයේ පාරමිතා සම්පූර්ණ කරලා තිබ්බේ. ගෞතම බුදුන් වහන්සේ හමු වෙනතුරු කාලය වෙලාව තමන්ට සම්පූර්ණ වෙනතුරු කොහෙද ඉන්න උනේ පව් කරන්න උනා. නවත්ත ගන්න ක්‍රමයක් නෑ දන්නේ. ගුරුවරයා කියන දිසාපාමොක් කියපු පණිවිඩය අහගෙන ඇඟිලි කපන්න උනා බෙල්ල කපන්න උනා. මහා මනුතරයක් කරා මහා සමාජ විනාශයක් කරා. හැබැයි නිවන් දකින්න පිනෑගේ ඇතුලේ තියෙනවා ඒක වෙනස් වෙන්නේ නෑ. වෙලාව වෙනතුරු පින්වතුනි ඒක මතු වෙන්නේ නෑ. ඒකයි කාලයේ දේශේ දීපේ කුලේ මව් කියලා පංච විලෝකණයක් මේ ලෝකේ දේශනා කරන්නේ. ඒවම් මේ සුදා මේක සමයන් කියන්නේ සමය කියන පදයෙන් කියන්නේ කාලය එනතුරු කාටවත් නිවන් දකින්න බෑ. ඒ එනකම් අපි අහනවා අහගෙන ආවා එන්නේ කල්පලක්ෂයක් අහගෙන ආවේ. ඇහුවේ නැත්තම් බලය හැදෙන්නේ නැහැ. බලය නැත්තම් නිවන් දකින්න බෑ. ඇහු නිසා බලය හැදුණා. බලය නිසා නිවන් දකින්න. ඒක තමයි නිවන් දකින්න කියන්නේ පෙර සංසාර බලය කුප්පේත කත පුඤ්ඤතා කියන පෙර සංසාරික පින් බලය. මම හිතන්නේ යම් අවබෝධයක් කරගෙන ඇති. මහා අවබෝධයක් නේ මට පොඩි ඕන දැනට ගත්තොත් මේ සංඛාරය හැදෙන්නේ හිතේ. හිත ඇතුළේ තමයි සිත කය වචනය මෙහෙවන පාප ධර්ම ලාමක අකුසල ධර්ම හැදෙන්නේ. හිත ගැන දන්න කෙනාට හිත පේනවා. හිත පෙරෙන්නේ ඇස් දෙකකට නෙවෙයි ඥානයකට. ඒ ඥානය තමයි චක්කු මුදමාදි කියන්නේ ඇස් දෙක ලැබුණා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙච්චරම අපේ ඇස් පෙරෙන ඇස් දෙකෙන් දැක්කද අපේ කෙලස් මම නරක වූ බව දැක්කද? සමාජයක් ඉස්සරහ මහා දියුණු සමාජ ඉස්සරහ මම තරහ ගිහිල්ලා හැසිරුණා. මම වසලේ කුණා මට විශ්වාස නැති දෙන බණිනවා ඇති. අරම ඇඳලා ගියාට මෙහෙම කෙනෙක් කියලා කියනවා නැති නහන්න නේද? අපිට ලම්පු දෙන්නේ එහෙමයි නේද? කියන්නේ ලොකු නිසා. නැති දර හොඳට කියනවා ඒ මිනිස්සු පහු කර ගන්නවා අපිට වෙනලා. දහම නැති නිසා, දහම නොතේරෙන නිසා තමන් කවුද තමන්ට පේන්නේ නැහැ කියලා සාපු වෙලාවට ඒ කෙලෙස් එක්ක හැසිරලා අනාදිමත් පාප කර්ම ටිකක් අපි රැස් කරා පින්වතුනි. දහම අහන්න ඉස්සෙල්ලා, දහම දැනගන්න ඉස්සෙල්ලා දහම දැනගත්තට පස්සේ මාතෘකාව සමුදාත්තිය. අද මට මාව පේනකොට ඊට වඩා මොනවද දැක්පත්ද? මට මාව පේන්න ගත්ත දවස තමයි මම ඇඬු දවස පළවෙනි සතුට. ඒ දහම කියලා දුන්නු ගුරුදේවයන් වහන්සේලා මේ තමන් හිත බලන්න කියු දවස. හිත පෙනුණු දවස ඕනම කෙනෙකුට ඇඬෙනවා එදාට. ඒක තමයි මහා මේරු පර්වතයේ ප්‍රාර්ථනා කරත් වටින්නේ යාට. මේ තප්පරේ අසුසනේ දකින්න ධර්ම ඥානය ඒ තරම් වටිනවා. ඒ දැක්ක කෙනාට මේ ලෝකේ සත පහක් වටින්නේ නැහැ. මේ ලෝකේ තියෙන සල්ලි සතයක් වටින්නේ නැහැ. සල්ලි වලින් මොකෝට කාණි වෙනම හුක්කන්න බෑ. ඕන වාහන ටිකක් ගන්න ගෙවල් හදයි. නිවන් දකින්න බෑ සල්ලි වලින්. සල්ලි අරන් යන්න බඩ අපායට. සල්ලි ගැන හොයන්නේ අපායට යන අය. නවතින සල්ලි තියාගෙන හිතෙන් අතහැරලා ඉන්න ක්‍රමයක් තියෙනවා. හිතෙන් අතහැරියම වෙන කෙනෙක් ගත්තත් හොයන්නේ නැහැ. මේ නිවනට යනකොට ඔබ දැන් බය වෙන්න එපා. කොහොමද ඔබ කවදා හරි නිවන් දකින්නෝනේ මේ සංසාර ගමන ඉවර වෙන්න. නිවන් දකින්න දාට ඔක්කොම අතාරිනවද නැද්ද? අන්න ඒක මම මේ කතා කරන්නේ. මේ ආත්මවලට කොට හත්තුනට කොට මේ මොකක්වත් ඕනද? දැන් ඔබ යන කෙලෙක් ඒක පන්සල. ආරණ්‍ය වාසී, රුක්ක මූල වාසී, ශුන්‍යාකාර වාසී. ආරණ්‍යගතෝ, රුක්ක මූලගතෝ, ශුන්‍යාකාරගතෝ, අනිසීදති පල්ලංකම් කියන දඬෝ යනවා. ඔබට සැප වෙන්නේ මේ දේවල් වස්තු නෙවෙයි, ආමිෂ වස්තු නෙවෙයි. ඔබට සැප වෙන්නේ නිර්ආමිෂ බුද්ධ වචනේ. බුදුහාමුදුරේ වචනයක් අහනකොට ඇඟට දැනෙන ප්‍රීතිය, ප්‍රමෝදය, සතුට කොහෙවත් නැහැ. ඒ දහම අහුණාට පස්සේ දැන් දහම කොහෙද තියෙන හොයන් යනවා. ප්‍රසාව නැති වුණත් හොයන් යනවා. මේ ජීවන අත්දැකීම් කියන්නේ. අපි ගියේ කිලෝමීටර් 200 300 දුර ගියේ දහම හොයාගෙන. අවුරුදු ගණන් ගිහලා දහම ඉගෙන ගන්න අනුරාධපුරෙත් එහා. ඊට අවුරුදු 30කට එහා ඔබ නෑ. ඔබ දන්නේ නැතුව මේ කියන ඉතිහාසය අතනේ සමහරට අපි දහම ඉගෙන ගන්නකොට ඔබ දහමට ඇවිල්ලා නැතුවේ. මගේ සංග්‍රහණය මට දහම කියලා දෙනවා. අත්පොත් තියෙනකොට මේ රටේ දහමට ලැබුණු සමාජයක් නැහැ. දහම දොඩන්න අහන්න කෙනෙක් හිටියේ නැහැ කල. අද මේ මෙහෙම හිටියට අද මේ දහමට ලැබුණු කරන පින්වත් පිරිස මෙහෙම ලැබුණු කරන පිරිස ලැබුණු කරාට එදා නැහැ. එහෙනම් දැන් සාසනික වශයෙන් මහා ලැබුවා. දහම හොයන පිරිස. ඒ දහම හොයන පිරිසට නිවැරදි අර්ථය ආවොත් කවදාව සෝවාන් වෙන කලක් ගන්න කාටවත් බෑ. රහත් වෙන කලක් ගන්න බෑ. රහත් වෙනවා කියන්නේ කෙලෙස් හිදෙනවා කියන්නේ.
ඒක පිළිගන්න හිතේ සූදානම තියෙන මේ බුද්ධ වචනේ පිළිගන්නවා කියන්නේ නිහතමානීක මනතිමානී ගුණය. ඇත්තනේ. මම මේ පිටින් පෙන්නකොට ඇතුළ හොඳ නැහැ මගේ. නේ? මට ඇහැට පේන එකක් හිතට හිතෙන්න වෙන එකක්. හිතට හිතේනේ අපිට මිනිස්සු දැක්කොත් මගේ ඔක්කොම ඉවරයි. මාව හේදිලා ගියා. වෙලාවට මගේ හිත දිහා බලන්නේ ඇයිටත් බෑ ඒකේ හිතත් ඇයිට පේන්නේ නැහැ. ඔක්කොම අන්ධ බාල ප්‍රත්‍යක්ෂ. හැබැයි හිත පේන හැට හිත පෙරනකොට යන නිදහසයි. මේවා තේරුම් ගන්න. හිත බලන කෙනාට හොඳට නිදහස එනවා. නිදහස ආවම හිතේම පේනවා. ඒවා තමයි දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසාන සුද්ධි චතුප්පාද ආසාවක් ඉද්ධිපාදී ආර ඥානවලමයි. සරිය මුගලන් මහරහතන් වහන්සේ බුද්ධ වචනේ අහන්න ඉස්සෙල්ලා පුළුවන් දෙයක් ප්‍රතිහාර. ඒ ප්‍රතිහාර බුදුහාමුදුරුවෝ දුන්නද? බුදුහාමුදුරුවෝ ප්‍රතිහාර ටිකක් දුන්නා. ඒ මුගලන් සරියත් හාමුදුරුවෝ දුන්නේ. නෑ බින්දුනේ. බුදුන් වහන්සේ මාර්ගෝපදේශකයා විතරයි මාර්ගය දේශනා කරන්නේ. ඒ අභිඥා බල උපදවන්න පුළුවන් පින් කරන් ඇවිල්ලා තියෙන උන්වහන්සේලා. දහම අහලා කලේ සයින් වෙනකොට ඒ බල ටික ඉබේම ඔබත් සතුටු වෙන්න. ඔබලාවත් ඇති අභිඥා වල. ඔබලාවත් ඇති සංසාරගත පුණ්‍ය ශක්තිය හැංගිලා. ඒවා මතුවෙන්න පින්වතුනි කෙලෙස් හිඳනකොට කෙලෙස් නැති වෙනකොට ඒවා මතුවෙන්නේ. එකම ගාථාවක් පාඩන්න වල චුල්ලපන්ත ගහමුදුරු පෙරත් භවයේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී පාඩම් කරන්න දක්ෂ ළමයෙකුට විරුද්ධව යන්නත් පුළුවන්. හොඳට මතක තියෙනවා. නමුත් එයා මම පහු කරන්න කෙනෙක් න්යාය ඉදිරිපත් වෙයි කියලා සැකයක් හිතුණා දෙවෙනිය ගැන. මේ කාලේ ඉස්කෝලේ වල තරගේ නෑ. මේ කාලේ වෙන දෙයක් වෙන් කියලා ඉන්නවා. ඒ නිසා ප්‍රශ්න මුද්දනේ ඒ කාලේ වෙච්ච එක කියන්නේ. ඒ දෙවෙනිය ගැන පළවෙනිය සැකෙන් හිටිය මට වඩා ලකුණු ගණීද කියලා. ඒ අදහසින් අනිත් කෙනාට හතුරුකමක් කරනවා. මෙලොව ගාථාවක් පාඩම් කරන කෙනෙක් කියලා මේ ශාසනේ උපන්නා මෙලොව දෙයක් පාඩම් වෙන්නේ පද හතරක් බැහැ කියලා කියන්නේ. මහා බන්දක හඳුරු දඬුවමක් දීලා තිබුණ ආරාමයෙන් එළියට එන්න තහනම් කරලා තිබ්බා. ඒ වගේ දඬුවම් ලැබුව කෙනෙක්. හැබැයි රහත් වෙන්න මහා පිනක් කරන්න ආපු තුමේ. එයාගේ ලක්ෂණ තමයි අත්පය හොදනෝ, අතපය පිහිටානෝ, නානෝ දවසට 100 සැරයක් විතර පිරිසිදු ඉන්නවා. නේද? එහෙම ඉන්නකොට නිවන් දකින්න සිද්ධිය ඒ අවස්ථාව පහළ වෙන මොහොතක් තියෙනවනේ. ඒ මොහොත වෙන බුදුන් වහන්සේ බුදුවසර ඒක තමයි බුදුන් වහන්සේගේ තියෙන මහා ඥාන. මේ උදේට දුර්ලෝක දස බලන මහා කරුණා සමාපatti ඥාණයෙන් දැක්ක අද දවසේ චුල්ලපන්තක ආමඳුරෝ සියලු කෙලෙසුන්ගේ මිදෙන දවස. මේ වෙලාව වෙනකොට බුදුන් වහන්සේ වැඩියා චුල්ලපන්තක ආමඳුර ගාවට. චුල්ලපන්තක පිරිසිදු රෙදි කෑල්ලක් එන්නේ සුදු රෙදි කෑල්ල. ගාගෙන ඒක විතරයි තියෙන්නේ. ගෙනාව කිව්ව චුල්ලපන්තක මේ රෙදි කෑල්ල ඇඟිලි තුරු දෙකෙන් අල්ල ගන්න. මාපට ඇඟිල්ලෙන් දබර ඇඟිල්ලෙන් අල්ල ගන්න. අල්ලගෙන මම මේ කියන වැකිය කියන රජෝහරණ. රජෝහරණ. රජෝහරණ කියන මේ ඇඟිලි දෙකෙන් පිරිමදින්න. මම ඇති කියනකම් කරන්නේ. ඉතින් මේව රජෝහරණ 10000 වාරයක් කිව්වම ඇති කි. චුල්ලපන්තක රෙදි කෑල්ල දිස බලන්න කිව්වනේ. දැන් රෙදි කෑල්ල දිහා බැලුවා. බැලුවම මේ මොකද්ද වෙලා තියෙන්නේ? අර ඇඟිලි තුනෙන් පිරිමදපු තැන ඉලිදි වෙලා. මේ කොහේ තිබුණු කොමුද කියලා ඇහුවා. ගෑවුනේ. රෙදි කෑල්ල තිබුණු කොමුද ඔබේ තිබිච්චා. ඔබ පිරිසිදුනේ හිටියේ. ඉතින් ඔබ හිතුවේ බොරෝ පිරිසිදු හිටියේ. චුල්ලපන්තක නොබගාව තිබුණු රෙදි කොමු මේ රෙදි කෑල්ල ගෑවුණා. ඇයි ගෑවුනේ? නිකන් අත උඩ තිබ්බයින්ද ඇතිල්ලුවයින්ද? ස්පර්ශ කරන නිසා. චුල්ලපන්තක මිනිසෙකුගේ සිත ගැන සිතත් එසේමයි. සිතට අදහසක් ආවම මේ අදහස අල්ලගන්න කොටයි කෙලෙසෙන්නේ. මේ රෙදි කැබල්ල අතින් ස්පර්ශ කරා වගේයි නුඹේ සිතට මේ අදහස ආවම එතනින් ඔබ කෙලෙසනෝ කිලිටි වෙනවා. කිලිටිවා කියන්නේ කෙලෙස් එකතු වෙනවා. රාග, ද්වේෂ, මෝහ මිශ්‍ර වෙනවා මේකට. එතනින් ඔබ අකුසල කර්මයක් උපදවගත්ත කෙනෙක් වෙනවා. මේ රෙදි කැබල්ල ඇතිල්ල නැත්තම් අතින් ස්පර්ශ නොකරනම් නිකන් තියෙන්නේ ඇරියනම් කිලිටු නොවෙන්නාසේ නුඹේ සිතට අදහසක් ආවම ඇසුරු නොකරොත් ප්‍රශ්නයි. ඔබට හිතෙන්න පුළුවන් අර හතුර කියලා. ඔබ අසවල හතුර කියලා කියන්නේ සිදුවිල්ලක් කියලා හිතුවොත්
ප්‍රශ්නේ ඉවරයි. ඔබ වැරදිලා හරි හිතුවොත් එළිය කෙනා හතුර කියලා අන්න පැටළුණා සසර. ගමන කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ලබනාන්ත වෙනකොට මේක බලවත් වෙයි. මතක් වෙන වාරයක් ගන්න මේ සීත කිලිකිරේ. මතක් වෙන වාරයක් ගන්න පරණ කර්මය අලුත් වෙනවා. අලුත් කර්මය බලවත් වෙනවා. බලවත් වෙනකොට දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වුණාම ගැටෙන්න වෙනවා. ගැටුණාම තව කර්ම එකතු වෙලා මේ කර්මය තවත් බලවත් වෙනවා. මේ විදිහට කර්මය ජීවිතය තුළ කුංජලෙකු ජීවිතය තුළ පවතින බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. දේවදත්තයන්ට තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුන් වහන්සේ දකින්නකොට පෙර සසර පුරුද්දෙන් තරහ එන බව නොදැන්න දේවදත්ත දකින්න වාරයක් ගන්න විවිධ හතුරුකම් කළා. පරිගැනීම සඳහා විවිධ උපායවල් යෙදුවා. අවසානයේ දේවදත්තට තේරුණා මම මෙච්චර හතුරුකම් කරලා ඒ උත්තමයන් වහන්සේ දිලක්වත් සෙල්ලුනේ නෑ මට විරුද්ධුනේ නෑ මොනතරම් උතුමෙක්ද කියලා අන්න සැනසුණා එදා. බුදුහාමුදුරුවෝ ගැන හිතුවම ඕනම කෙනෙක් සැනසෙනවා. දේවදත්ත සැනසුණා. ඔබත් හිතන්න බුදුරජාණන් වහන්සේට දරබැඳන් ආපු වෙලාවේ චින්චමාන දිකාව ඇය වැරදි කිව්වේ නැති බුදුන් වහන්සේ පෙර මම කරපු අකුසලයක් කියලා පෙන්නපු බුදුන් වහන්සේ ඒ ගැටෙන්න හිටපු අන්‍ය පිරිසක් දෙගොල්ලම නිදහස් කර දුන් පින්වත් බුදුන් වහන්සේ ලෝකයා එක්ක ගැටෙන්න කෙලස් හදාගන්න ක්‍රමයක් දේශනා කළේ නැහැ. කෙලස් ඇසුරු නොකරන ක්‍රමයමයි දේශනා කළේ. මේ කතා දෙක හොඳට උපමා කරන් බලන්න. චුල්ලපන්තක හාමුදුරුවෝ බුදුන් වහන්සේ දේශනා කර විදියට හිතට එන දේ භාවිතා නොකර යන්න ඇරියොත් ඔබ නිදහස්. ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැති නිසා අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අකුසලෙන් ඔබ මිදිලා නිවනටපත් වෙනව නේද? අසවලා හතුරා කියලා හිතුණු ගමන් ඔබ ගිනි ගන්නව නේද? ඇස් දෙක ගිනි අරන් නැද්ද දැන්? මූණ නිවිලද තියෙන්නේ? මූණ දිය වෙලා මූණ කළු වෙලා සුදු වුණත් කළු ඒ කළු අමුතු කළා. මඩ පාට කළු. ඒකනේ ආන්නේ මොකෝ නිකන් මූණ අමුතු වෙලා. මූණට නැවිලා හිතක් එන්නේ. හිත එනකොටම මූණට එන. ඒක තමයි පින්වතුනි අපි කාර්යාව රහසේ මුහු කරන්න බෑ. ඔත මූණ වහගෙන කරන්න. මූණ වහගෙන මොන දෙකින් වහගෙන ඔරවන්න. එතකොට තේින්නේ නැහැ ඔබට ඔරවන ටිකේ අකුසලේ සම්පූර්ණයෙන්ම ඇති. එනිසා මේ අපිට දෙපළුණාට අනුන්ට අපි පේනවා. අපිටත් අනුන් පේනවා. අපිටත් පේන්නේ නැත්නම් තමන් දැනගත්ත දවස තමයි බුදුම හිතුණු දවස පෙර නවසපු දහමක් අසපු දවස. පෙර නොදකපු දෙයක් දකින්න දවස. එදාට මහා සතුටක් එනවා. ඇත්තනේ බුදු පියාණන් වහන්සේ මට මේ කෙලෙස් හිතක් ආවා. ඇසට පේන රූපෙට මෙහෙම කෙලෙස් වුණා. මගේ හිත මේ විදිහට කෙලෙස් වුණා. ඒක බෞද්ධ වෙන්න විදියක් නැහැ. පව් නැවැත්තු දවසට සබ්බපාපස්සා කරන අන්න එදාට අපි ඒදම් බුද්ධහන ශාසනම් බුදුසසුන. පව් කරද්දී ඔබේ හිත පවට නැඹුරු කරන්න හිතේ මොනවද උපන්නේ? රාග, ද්වේෂ, මෝහ. අකුසල මූල තුනක් උපන්නා. මේ අකුසල මූල තුනෙන් ඔබ බාහිරින් එක්ක ගැටෙන හැම මොහොතම ඔබට අත්පත් වෙන්නේ පව්. අත්පත් වෙන විපාකයටයි පව කියන්නේ. ඔබ අකුසල මූලය අතහැරි ගමන් නතර වෙන්නේ පව. පව් නතර වෙන එකට තමයි සම්පපාපස්ස අකරණම් කියන්නේ. එතකොට පව් සිද්ධ වෙන්නේ අකුසලයේ අසුරු කරොත් නම් අකුසලයේ අත්හරිනකොට පව නතර වෙනවා නම් දැන් පහළුනේ අකුසලයෙන් මිදීම නම් අකුසලයෙන් මිදීමට කියන්නේ කුසලය. ලෝභ, ද්වේෂ, මෝහ තුනට කියන්නේ මොනවද? අකුසලය. කුසලය කියන්නේ මොනවද? අලෝභ, අද්වේෂ, මෝහ. එහෙනම් අලෝභය කියන්නේ කුමක්ද? ලෝභයෙන් මිදීම. අද්වේෂ කියන්නේ ද්වේෂයෙන් මිදීම. මෝහය කියන්නේ මොහෙන් මිදීම. මිදෙන්න නම් ඔබ සිත දකින්න ඕන. සිතේ හටගත්ත ද්වේෂය වරදක් කියලා මෙනෙහි කරන්නට ඥාන බලය තියෙන්න ඕන. අන්න ඥානාන්විත කෙනෙක් දකිනවා මේ ආවේ ද්වේෂය කියලා දකිනකොටම ද්වේෂය ඔබ අත්හැරියා. අකුසලයෙන් මිදුණා, අකුසලය උපදවා ගත්තා. අකුසලයෙන් මිදීම තමයි අකුසලය. අකුසලයෙන් මිදෙනකොට පව් ඉබේම නැවතිලා. පව් නැවතීමයි කුසලේ පහළ වීමයි සිත පිරිසිදු වීමයි මේ තුනම එක මොහොතේ සිද්ධ වෙන නිසා කාලිකෝ කිව්වා. මේවා කාලයක් යන වැඩ නම් සුනීතව තාම බහයි.
එක ඇසුරු සැනක දහම අහනකොටම තේරුණා ඔව් මේව වරදක් කියලා දැඩිව අවබෝධ වුණාට පස්සේ පිටුතුනි කෙලෙස් Taman තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රඥාව. Taman දිහා බලනවා කියන්නේ සතිය උපදවා ගැනීම. Taman දිහා බලනවා කියන්නේ Tamanට Taman ශ්‍රද්ධාව උපදවා ගත්තා. මම සසරෙන් ගැලවෙන්න ඕන. නැත්තම් තොදෙයිය බල්ලෙක් වුණා වගේ. දැන් තාත්තා බල්ලෙක්. සුබ මානවකයා තමන්ගේ පුතා දන්නවද මේ මගේ තාත්තා කියලා? දැනගත්තත් මක්ක කරන්නද මොනවා කරන්නද කිව්වද? පරදත්තුම ජීවී ප්‍රේතෙක් නම් පරදත්තුම ජීවී කියන්නේ පෙරපින් කරපු කියන එක පෙරපින් තිබේ නම් විතරක් පින් දුන්නම පින මතක් වෙලා තමන්ගේ පින මතක් වෙනකොටම දේව මට්ටමකටපත් වෙන නිසායි පරදත්තුම ජීවී කියන්නේ. පින් නොලැබෙන ප්‍රේතාත්ම වර්ග 11ක් දේශනා කරන බුදුන් වහන්සේ මේ මට්ටමට වැටුණට පස්සේ කවදාවත් පින් දීලා මෙල්ල කරන්න බෑ. ඇයට දහම්මස පහල කරලා දීලා පින් ගැන කියලා දෙන්න බොහෝ කාලයක් යනවා. ඒකයි පින් දෙද්දි සමහර ප්‍රේතයෝ ඇඟට ඒවා ලේසි වෙද නෙවෙයි. සසරට වැටුණා අපි සසරේ හිටියා මීට පෙර භවෙත් අපි කොහේ හරි හිටියා. දිව්‍ය ලෝකෙක හරි බ්‍රහ්ම ලෝකෙක හරි ප්‍රේත ලෝකෙක හරි කොහේ හරි හිටියා. එහෙදි බැරිලා දිව්‍ය ලෝකෙ මරණ කෙනෙක් චුත වෙනවා කියලා. ඒ දිව්‍ය සම්පත් අධ්‍යයනයේ අත මෙහි ඇවිල්ලා තියෙන දිරණ හයක් ලබා ගන්න. අපි කාණත් පව් කරලා පින් කරලා මනුස්සයෙක් ඉන්නවන ලැබෙන්නේ දිරණ හයක්. ලෙඩ වෙන හයක්, වයසට යන හයක්. මරණ හයක්. මරණ කොහොම ඇත? බුදුආද ගන්නේ ලේසි. ඔබ දන්නවද ලේසි නමරනවා? මරණකොට ඉස්සෙල්ලා මේ ආයතන අඩගම වෙනවා. ඇසිට වේන ශක්තිය අයින් වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙන එක අයින් වෙනවා. දිවට රස දැනෙන එක අයින් වෙනකොට දිව කොට වෙනවා. ශරීරයේ දැනෙන ස්පන්දන සංවේදී මට්ටම අඩු වෙනවා. ක්‍රමයෙන් යන්නේ. කොහොමද පේන එක අඩු වුණාම ඔබ? දැන් පේන එක අඩු වුණාම නම් ගිහිල්ලා ඇහැට කාචයක් හරි දාලා කණ්ණාඩියක් දාලා හරි ඇහැ මාරු කරලා හරි පුළුවන් කරගන්න ජීවත් වෙන නිසා. මේ ඔක්කොම නවතින්න ගත්තම ඔබ දන්න මොනතරම් අසරණද ඔබ? හුස්ම ගන්න අමාරු වෙනවා. මේ ඇතුලේ නාල ඔක්කොම හිර වෙනවා. පුංචි වෙනවා, හැකිලෙනවා, සීතල වෙනවා, උෂ්ණත්වය අඩු වෙනවා කරනකොට. උෂ්ණත්වය අඩු වෙනකොට හැකිලෙනකොට හුස්ම ගන්න බැරි වෙනවා. බැරි වෙනකොට තමයි කොරකොර ගාලා ආයෙ හුස්ම ගන්න මර හුස්ම කියන්නේ. ඒක න මොන දුකක්ද විඳින්නේ? අපි කතා කරන්නේ ඇහිද? ඔබට දක්කක් කුමක් හදුනම කවුරුහක් කතා කරන්න ගහනවද? සතුටක් වෙනවද කේන්තියක් වෙනවද? හැදිච්චා ඉන්නවනේ. ඔක්කොම හැදිලා තියෙනවා. දැන් දක්කක් කුම හැදුනම කෙනෙක් කතා කරනකොට මොන තරම් කේන්තිද අපිට නේද? අනේ සූපත් වේවා කියන්න පුළුවන්ද? හැදිච්චයකින් අහන්න ඕනේ. හැදිච්චය දන්නේ නැහැ. හැදිච්ච කියන්නේ දෙයක් වෙනනේ හැදිච්ච නෙවෙයි. දක්කක් කුම හැදිච්චය, අංගයක් කුම හැදිච්චය දන්නව කතා කරනකොටම වයිර. ළඟින් කෙනෙක් කියත් පෙන්නන්න. නේද? ඔය මේ දක්කක් කුම හිට ගලව ගන්න පුළුවන් දත ඉන්ජෙක්ෂන් එකක් ඕන තරම් ඉන්න සල්ලි වලට ගලවනවා. ඒ ගලවලා ගන්න. මේ ලෝකේ ස්වභාවය. දැන් හිත ගලවගෙන අනේ සුවපත් කියලා දාන්න. මැරෙනකොට කොහොමද දාන්නේ? දුවම මේ යනවා මැරිලා. දැන් ඔබේ ප්‍රිය දෙයක් මතක් වුණොත් දුකක්ද සැපක්ද කියලා. අන්න ප්‍රිය විප්‍රයෝග දුකේ නැහැ. අයියෝ ඔය අතරේ මගේ බැංකු පොත මම හුස්ම මැරෙනවා මදිවට තාම දැකිලා ඉපදින්න. අර මගේ ළමයා බාලේ කතාව අසාධු වෙන්නේ අනිත් උන් සලකන්නේ. දැන් මැරෙනවා නෙවෙයි. මැරෙන්න ක්‍රමේ හදා ගන්නවා. උනත් සතුනේ මැරෙන්නේ. මරණේ දුක කියවිලින්වත් බුදුන් වහන්සේ ඒකයි නේද? මරණ දුක්ඛ. ඒ පරිණිරවාණ දුක කියන්නේ මංගල්‍යයක් කියන්නේ. සියල්ලගේ මිදිලා කයෝ මිදිලා සිතේ මිදිලා කෙලස් නැතිදලා. උන්වහන්සේ නිර්වාණ සතුනේ. කීයද අවසරන? අපි වැරෙන්නේ ඉල්ලුවොත් ඊළඟට ඉඳලා අසං කරන්න කියලා. ඕකේ. රටේ නීතියට අහු කරන්නේ ළඟට. පෙළවල ගන්න කියලා. මැරෙන අවසරෙ නෝ ගෙදර ගිහිල්ලා මට මැරෙන්න ඕන. බුදුහාමේ අපි අතේ පයි එල්ලීලා ගමේ අයට ප්‍රචාර කරලා ගමම ඇවිල්ලා බේරගන්න. සෙල්ලතහඳුරු බුදුහාමුදුරු ගාවට වඩි. භාගතුන් වහන්සේ මට පිරිනමන පාන අවසර දෙනසේක්වා. බුදුහාමුදුරු කොහෙද? රූපසාරි ගමී නිවසේදී. එහෙමයි. අවසර ලැබුණා. මුගලන් හාමුදුරු එනවා ඉදිරියට. භාගතුන් වහන්සේ මට පිරිනමන පාන අවසරයි. අවසරයි. ඇයි මට ඔරු ගැහුවා මාව කුඩු කරා මා ශරීරය හදන්න ආවේ ඔබවහන්සේ කොහෙද පිරිනමන පාන එළඹ පුතාන්නේ උන්වහන්සේ මං භාවනා යෝගීව ධ්‍යාන සම්පත්තියේ හිටු ගාලේ නතුන අවසරයි
මහා ප්‍රජාපති ගෝධිමියාව පිරිනෝපාන අවසරයල රාහුල දෙරගෙන නේද රාහුල මාතාව ආවා සෝදරණිය පිරිනෝපාන අවසරයලුවා සිංහය වගේන්නේ අපි හෙඩරනවා කියලා ඔප්පුවක හරි අදහනක හරි අල්ලක හරි යටපොළේ හරි නේද මොන හරි ගහකට කඩකට හරි ලක්ෂණයක් පෙන්නුවොත් නැරෙන්නේ නෙවෙයි හෙට වෙනක් ඉන්නේ හෙට තමයි වගේ මරණේ තියෙන්නේ බුදුම අද ඉඳලා නැරෙන්නේ දැනගන්න එපා මරණේ කවදාවත් දැනගන්න අවශ්‍ය නැහැ සාධන නැතුව ඉන්න දැනගන්න නැහැ හැබැයි මේකෙදි සුන්දර මරණ පහකට බුදුන් වහන්සේ දේශනා කරා නේද මේ ඔය පස් දෙනෙක් මරණය නොදෙන යනවා එකේ අනිත් අය නැති ඉපදිලා මහා සෝචනීය මරණයක් අත්පත් කරනවා මරණ වෙලාවට අදිටම දැන් වල රජයක් හොඳ තරහක් ආපු වෙලාව ගහාවේශ වෙලාව තියෙන අපි එක එකක් ආවේශ වෙනවා ආවේශ වෙලාවට කවුරු හරි කියනවා ඔයා වනේශයට පිළිගන්න පුරුදු කරා නේද එයාට ගහ දැන් අර හිතන්නේ නැවත තියද දේශ හැම කුසල සිත් උපදවනවා කවුරුද නෑ නේද පාරේනෝට එන්නේ කට්ටා කාට බනින්නේ බලන්න කවුද කටු දෙම ගෙදර ඉන්නේ නියා එපිලා බලන්න යාට බනින්නේ ඔය වෙලාවෙ හිතන්නේ කිරිවේදෙන් මම අට වෙලි කියලා පූජා කරේ මේ දක්ෂිණ මහා සාංගික දානයක් දුන්නේ මතක නේද එහෙනම් එහෙම නැත්තම් මරණ වෙලාවට එන්න පුළුවන්ද පුළුවන්ද බෑ ඕසල මල්ලිකාව අසන්තෘෂ්ඨ දාණය දුන්නා මරණ වෙලාව මොකද මතක්ුනේ මරණ වේදනාව නිසා මතක්ුනේ වේදනාවල විදපුවම ඉන්නේ අකුසල සිත්මයි පල්ලෙක වෙච්ච ප්‍රශ්නය මතක් කරලා ඉන්නේ දවස් 7කට ගියා දැක නේද මරණයෙන් කිව්වොත් දුකයි ඉපදීම දුකයි ඇයි මේ දුක් විඳින ඉපදුන නිසා දැන් ඔබ මේ දහම අහගෙන සිත නිවන ක්‍රමය දැනගෙන උපාදානස්කන්ධයෙන් මිදෙන ක්‍රමය දැනගෙන උපාදානස්කන්ධයක්යි දැනගෙන ඒ දුකේ හට ගැනීමක්ය ඒ මට අනර්ථය පිණිස පහළ වූ දෙයක් කියලා නුවණින් විමසනකොට ඒ කෙලෙස් සිතෙන් සම්පූර්ණව මිදෙනවා ඔබ මැරෙනවා සම්නික්කෝ මේ කයින් යන්න පුළුවන් කෙනෙක් වඩපත් වෙනවා සෝවාන් වෙච්ච කෙනා එක්ෂණිකෝ මේ කයින් යන කෙනෙක් සක්‍රුදාගාමි කෙනා එක්ෂණිකෝ මේ කයින් යන කෙනෙක් අනාගාමි කෙනා එක්ෂණිකෝ මේ කයින් යනවා වරනවා ගන්නෑ රහතන් වහන්සේගේ පරිනිර්වාණය ඊළඟ එක සම්පිති රජුගේ මරණය මේ අසුරු සරණින් මේ කයින් යනවා අනිත් අය මරණ වෙලාවට මේ කියන ඒවාට හිත කම්ප කරගන්න එපා නොකියත් බෑ කියලත් බෑ නොකිය දහම් කියලා දෙන්නක මේකුත් නැහැ නේ ඉතින් මම ඒක නිසා කියන්න ඕන ටිකක් තියෙනවා මරණ වෙලාවට මතක් කරනවා අන්න මේ ඇදලා ඉන්නව ඇද පොලේ ඉන්න යකි අන්න මීයුරියක් ඉන්නවා අන්න ඌරෙක් ඉන්නවා කෑ ගහනවා කියලා අනන්තයි මරණාසන්න වෙලාවේ මේ ආපු අකුසල් සිත්තිගේ හැටි සමන් විඳවන හැටි සාන්ත මරණයකටපත් වෙන කෙනා බොහොම සුවදායක මරණයටපත් වෙන කෙනා ඇසුරු සැනින් සිත මතක් වෙලා එතනින් නිදිලා නැහැ එමණිස අපින්වතුනි මරණ වෙලාවට අපට ගැලවෙන්න තියෙන සිත සුද්ධ කිරීමෙන් විතරයි කවදාවත් කුසල් සිතට එන්න විදියක් නැහැ දහම ප්‍රගුණ නොකරපු දහම නාපු දහම නොදන්න කෙනෙකුට කුසල් සිතක් එන්න විදියක් නැහැ මේ නිසා ධර්ම ශ්‍රවණේ ආනිසංසෙන්මයි නිවන් දකින්නේ ඔබ නේද බුදුරජාණන් වහන්සේ කෙනෙක් ශ්‍රා ඥාණයෙන් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ශ්‍රා ඥාණයෙන් සංසාර කතර තරණය කරනවා සසරෙන් ගැලවෙනවා ඒ බුදු පසේ බුදු උතුමෝ අනිත් සියලු දෙනා ධර්ම ශ්‍රවණයෙන්මයි නිවන් දකින්නේ පෙරම් පුරණ කෙනෙක් හිටියොත් ඒ ඇත්ත මේවා අහගෙන ඉඳලා ඒ දහමේ ඥානය ගණීරි නමුත් තනියෙන් අවබෝධ කරගන්නේ අවසාන ආත්මය තනියෙන් අවබෝධ කරන්නේ කාගේවත් උදව්වන්නේ පෙර දිනේ දැකපු දේ පූර්ව නිවාසානුස්මෘති ඥානෙ කල්ප ගණන් මෙහා මෙනෙහි කරන ඥානෙ මුලින් එන්නේ බුදු වෙන්න ඉස්සෙල්ලා ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේට මුලින් ආපු ඥානෙ කුමක්ද පූර්ව නිවාසානුස්මෘති ඥානෙ ඒ ඥානයට පේන මහා කල්ප ගණන් මෙනෙහි කරනකොට දහම එනවා හිතට අන්න පෙර බුදුන් වහන්සේලා දේශනා කළ දහම තමන් අහපු දහම ඇහෙනවා. ඒ දහම මෙනෙහි කරලා මෙයාත්මේ කාගෙන්වත් අතීතය දැකලා ඥාණයෙන් තමන්ගේම ඥාණයෙන්
කෙලෙසුන්ගේ මිදෙනවා. ඒකයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒ බුදුන් වහන්සේ ලෝකෙට සේවය කරන නිසා දහම් දේශනවා. පසේ බුදුරෙක් ලෝකෙට දහම් දේශලා සේවය පිටක්වත් කරලා නැති නිසා දහම් දේශන්නේ නැහැ. පිරිස් වලයක් හදලා නැහැ. ඒ නිසා පසේ බුදුරන් වහන්සේ මේ කෙලෙස් නැති වුණා කුදකලා වාසය කරනවා. දහම් දේශන්නේ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් විතරයි. ඉතින් පිටත් අපිට තේරෙන්නේ නැති චුල්ලපන්තක මහ රහතන් වහන්සේ එදා රහත් වුණු ගමන් මට අනිත් අය අද චුල්ලපන්තක කියලා කිව්වොත් වෙන පාප කර්ම එසේ මෙසේ නෙවි මහා පවක් සිද්ධ වෙන බව දන්න චුල්ලපන්තක හාමුදුරු මහා අවිච්ඡාවලාභී චුල්ලපන්තක හාමුදුරු තමයි රහත් වූ බව වචනේ නොකිය හැඟෙව්වා. මෙයා තමයි සත්‍යය. මහා පන්තක හාමුදුරු කිව්ව අනිත් සංඝරත්නයේ දානෙට සංඝරත්නයේ මදි චුල්ලපන්තකට දෙන්න කියන්නේ. ඉතින් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් චුල්ලපන්තක හාමුදුරුගේ කාමරයට ගියා. යනකොට සමහර හාමුදුරුවෝ සිවුරු නමනවා, සමහර හාමුදුරුවෝ සිවුරු ගසනවා, සමහර හාමුදුරුවෝ සිවුරු මහනවා. සිය ගාන කාමරේ පිරීලා හාමුදුරුවෝ එක පාඩාපස්සට දුවලා ගියා. ගිහිල්ලා කිව්වා මහා පන්තක හාමුදුරුවනේ දානෙට ඇතිතරම් හාමුදුරුවන්ට වැඩ ඉන්න චුල්ලපන්තක හාමුදුරුගේ කුටියේ ගොඩාක් සංඝරත්නය ඉන්නේ. මහා පන්තක හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කිව්වා නෑ චුල්ලපන්තක විතරයි ඉන්නේ. එතකොට උන්වහන්සේ ඥාණයට සමවැදිලා බැලුවකට චුල්ලපන්තක මීට මොහොතකට ප්‍රථම රහත් වෙලා. සාදු කියලා කිව්වා ඒ චුල්ලපන්තකයන් මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා දැන් නිකන් කතා කරන්න එපා. චුල්ලපන්තක රහතන් වහන්සේ කියලා කතා කරන්න ගෞරවයෙන් කතා කරන්න නැත්තම් පාපේ බලවත් කිව්වා. මොකද පින්නතුනි අකුලක් වැරිගෙන සතහම් මැස පහල කරගෙන සසර කතරෙන් ගැලවුණා. ඒ වැඩි ගෑල්ල ඇතුළු ක්‍රමය ඒ විදිහටම හිත ගලපලා හිතට එන කෙලස් ටික හිතෙන් අසුරු කරන එකට කිව්වා ස්පර්ශය කියලා අල්ලගත්තොත් ඒක යන්න ඇරියොත් ගැලවුණා අල්ලගත්තොත් ඉවරයි. මේකට උපමාවක් කිව්ව බුදුන් වහන්සේ. ඒ කියන්නේ දාරු රුක්ක කන්දෝපම කියලා සූත්‍රයක් තියෙනවා. රුක් කඳක් ගසක් මහා ගම්වතුරකට ගහගෙන යන ගංගානම් ගඟදිගේ. නිහඬ පුද්ගලයෙක් මේ ගස දැකලා මේ ගහ කෙරෙහි ලෝභ වෙලා තණ්හා වෙලා ගහට මලයක් ගහලා ගහ ඇදලා ගත්ත වතුර අදින්න ලේසි ළඟට. ඇදලා ගත්තකොට මහ වටින ගහ. දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? දාලා යන්න බෑනේ දැන්. ගෙදර ගියොත් මම මෙච්චර මහන්සියෙන් ගත්ත එක වෙන මිනිහෙක් ගෙනියයි කියලා මොකද කරන්නේ? අර ගහ ළඟට වෙලා ඉන්නවා. එන්න බඩගිනි. එන්න නිදිමතයි. නිදා ගන්න නම් පුළුවන් ගහ මුල. බඩගින්න ඉන්න වෙන්නේ. ඉතින් නිදාගෙන අවදි වෙලා බැලුවා බඩගින්න ඉන්න බෑ. මේක දාලා යන්න දෙවන්න සංසාරේ නේද? ඔබ සංසාරේට මේ ඇලුණු දේ ඔය වගේ පැත්තක යන එකක් ඇදලා ගත්තා, ආපු සිතක් අල්ලගත්තා, අයිති කරගත්තා. දාලා යන්න බෑ කියන්නේ මේ සිත ඇසුරු කර කර පව කරන එක. මේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා කෙනෙක් හතුරෙක් කියලා හිතාගන්න. මතක් වෙන වාරයක් ගන්න. හිත ගිනි ගන්න. ඔළුව ගිනි ගන්නවා. ඇඟට උනා වගේ. එන්න මේ උණ වැඩි වෙනවා. මේ සිත එන්න කෙලසුන්ගෙන් බර වෙනවා. බර වෙලා තරහා ගන්නවා වගේ වෙනවා. ඉච්ඡිත දුරයම සිත. අන්තිමට ඔහු දකින්නකොට ඔබේ ලය පැලෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් මේ කෙලස් ධර්ම හිත තුල බලගතු වෙනවා. පිටුතුනේ මේ සිද්ධ වෙන ආකාරය. මම හිතන පොඩ්ඩක් හරි තේරෙන්නේ නැති මම මේ සිත ගැනමයි කතා කරන්නේ. ඇයි සචිත්ත බල යෝධපණ කියලා තියෙද්දි වෙන එකක් දෙන්න බෑ අපිට. සචිත්ත බල යෝධපණ ඒ තමයි දාන සාසාර. ඔබ අද පටන් ගත්තත් ඔබේ සිත දකින්න සුද්ධ කරන්න. හැබැයි ඔබ අවංක වෙන්න ඕනේ ඒක. මේ දහම අහුව කියන එක සුදුසුකමක් වෙන්නේ නැහැ අවංක නැත්තම්. අවංක වුණොත් විතර ඔබේ හැදෙන කෙලෙස් මල ඉස්සරහා ඔබ බාහිර කෙනා එක්ක ගැටිලා පව් කරන්න මමෙක් වෙන එකක් නැහැ. සක්කාය හදාගන්න එකක් නැහැ. එළිය කෙනා හතුර කියලා දිට්ඨියකට එන එකක් නැහැ. සක්කාය දිට්ඨිය දෙකම නැති කරගනි. සක්කාය නිරෝධ කරගනි. ඔබ මේ සංසාරේ ගැලෙයි. අසවල හතුර කියලා හිතන මොකද කියන්නේ මේ සංස්කාර ධර්මය පහළනවා. උපාදාන ස්කන්ධය පහළනවා කියලා දකින්නකොට සක්කාය දිට්ඨිය නිරුද්ධියට යනවා. මමෙක් කියලා ධර්මතාව හැදෙන්නේ නැහැ. විචිකිච්ඡා සීලවල පරාමාස කියන සංයෝජන ධර්ම නැති වෙලා යනවා. දුක්ඛ ලෙස අනාත්ම ලෙස මේ ජරා මරණ දුක කියන්නේ එතකොට අවසාන මොහොතේ අසුරුම සිත නිසා භවයේ උපන්නන මේ සිත අසුරු කරොත් මාත් භවයේ උපදිනවද නැද්ද? මේ සංසාර පුරුද්ද කියන්නේ උපාදාන ස්කන්ධය අසුර. එහෙනම් මේක නැවතුකම සංසාර ගමන
ඉවරයි. කොයිසන මේ අවබෝධ කරගන්න විනාඩි 5ක් පැය ගණන් එපා භාවනා කරන්න. පොල් කොට උස්පෑද ඇද්ද? නාහිරිය බලන්න මැරෙන්න වෙන්නේ කියලා උස් එන්නේ. ඊශ්වර මරණ වෙලාවට හිත බලන්න පුළුවන් කාටද? බුදුන් වහන්සේගේ දහම තුන් කාලෙම එකයි. තුන් ලෝකෙ එකයි. ඒකායන මාර්ගය ඒ නිසා හරියට අල්ලගන්න. දැන් ඔබට තේරෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ උපාන කෙලෙස් ටික අයිති කරගන්න. සක්කාය නිරෝධය කියන්නේ උපාන කෙලෙස් ටික මරණ මෙහි කරගන්න. දැන් ඉතින් එතකොට සිල්වත් මහණෝ විසින් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න කිනම් දහම නුවණින් විමසිය යුතුද? ඒ කියන්නේ ඔබ සෝවාන් වෙනවා සංසාර ගමන අවසන් කරන්න නම් නිවන් පුරයට යන්න නම් නැවත ඉපදුණු තායි ලැබෙන ජරා මරණ දුක. දැන් මේක අපි හිතුව මම අපේ ගෙදර කොහේ හරි කියලා මම මැරිලා පුතින අල්ලපු ගෙදර. දැන් මම එතන ඉඳන් පණින්නේ කාටද? ඒ ගෙදර කියන්නේ අම්මලා ගෙදර හතුරු කියලා. දැන් මම පෙරලා මෙතන ඉඳලා මෙතෙන් දැක්ලා කාටද පණින්නේ? ඉතින් මම උපදින පණින්නේ නැද්ද? තියෙනක බාරගත්තනේ. ඒකනේ පුතා තා ඌරමයි යන්නේ. මරණ සංස්කෘතියද වැළුවේ නැද්ද? ඒක තමයි සංසාරේ දුකයි කියන්නේ. මේවා පින්වත් අය හරි සතුටෙන් අහන්න. අනේ නියතමානි. මේ මොකවද අහන්නද ආයේ මොකද නේද? මේක ඇහුවට පස්සේ මොනතරම් ඔබේ සීල ගුණය ඇවිස්සේද මතුවේද? ඔබ සිල්වත් දෙනවමයි කාටවත් නවත්තන්න බෑ ඒක. සීලය කියන්නේ මේ බැක් කරන එක නෙවෙයි. ඔබේ වෙනස. දෙවෙනි ප්‍රශ්නය ආනවා පින්වත් කෝටිද මහ රහතන් වහන්සේ සම්පූර්ණගාමී මහණෝ විසින් සෝවාන් මහණෝ විසින් සම්පූර්ණගාමී ඵලය සාක්ෂාත් කරන්නට කිනම් දහමක් නුවණින් විමසිය යුතුද? වෙන්නේ වයි වගේ ඩබල් ගියොත් මේ ශාසනේ නෑ සෝවාන් වෙන එකයි සම්පූර්ණගාමී වෙන එකයි එහෙම ඒවා නැති නිසා බය වෙන්න එපා. එක වැඩයි කරන්න තියෙන්නේ කෙලෙස් නිවෙන හැම එකම වැඩයි. ඒකයි මම වික්‍රම බංගෝ සත්‍යාන විසුද්ධිය. මොකක්ද කිව්වේ ඉතින් දහම්පුර දේශනා කරේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස මෙනෙහි කරන්න, ජරා මරණ දුකේ පහළ වීමක් කියලා මෙනෙහි කරන්න, අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා මෙනෙහි කරන්න. ගඩක් කියන්නේ තුවාලයක් නෙමෙයි. ඉපදුන අපිට තුවාල නැද්ද? පිටට වේන තුවාල පෙරම හැදෙනවා, ඇතුලේ හැදෙනවා කැන්සර්. ඒවා ඇතුලේ තුවාල කපලාස් කරනවා. කෙඩි, ගඩ, එළියෙත් ගඩ, ඇතුලේ කෙඩි. එළියේ එනම් බෙහෙත් ගාවක් හරි කරලා අයින් කරනවා අරගේ බඩවලුත් එක්කස් කරනවා. ගඩයක් ලැබුණා අය. අපි කාටද ඕ ඇති? ගඩල ගෙඩි ගන්නද, දොඹ ගෙඩි ගන්නද? නේද? ගඩක් කුලා. මේ උල්වලින් යන්නේ නැද්ද අපිට අනින්නේ නැද්ද? කටු වලින් අනින්නේ නැද්ද ලෙඩ හොද කරන්න කියලා? කැමැත්තෙන් අන්නගන්නේ. මේ කටු කොච්චර ගහන්නේ නැද්ද ඔබට? කකුල් වල කටු වෙන්නේ නැද්ද? අන්න එහෙමයි මුලක් සතකින් අහින්නේ නැද්ද? කපන්නේ නැද්ද? කපලා කකුලෙන් කැල්ලක් කපලා මොහොනේ අලවනවා. එන්නේ කියන්නවත් නැහැ. ඔන්න හැටි අපි ඉපදින ලෝකෙ හැටි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ පෙන්වන්නේ එහෙමයි. මේ පංච උපාදානස්කන්ධය අසුරු කරොත් ලැබෙන දඬුවම. මේක ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස, විපාකයක් ලෙස මෙනෙහි කරන හිතේ සකුදාගාමි ඵලයට පැමිණීමයි. සකුදාගාමි ඵලයටපත් වූ මහණෝ විසින් අනාගාමි ඵලය සාක්ෂාත් කරන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතුද? ඒ දෙකේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන හිතේ මේ කියන්නේ ඇසුරු නොකරන තත්ත්වෙ හදාගන්න හැටි. හිතේ කෙලෙස ඇසුරු නොකරන පරිසරය හදන හැටි කියන්නේ. ඥාණයෙන් දැකලා අත්හරින හැටි කියන්නේ. අත්හරිනවාමයි. සසරේ පුරුදු කරන ආපු කෙලෙස් ඔහු ගැන එළින් නැගලාගෙන සංසාරිකවම පුරුදු කරපු කෙලෙස් අත්හරිනවාමයි. ඒ පුරුදු කරන ආපු ගමනට කියන්නේ ආගාමී. දැන් ඒක නවතුනසඳ ආගාමී කියනවා, අනාගාමී කියන්නේ ඒකට බුද්ධ නවතුනා. දැන් එයා දිහා මම බැලුවට මම වෙනස් වෙන්නේ නැත. මගේ ඇඟ දඟලන්නේ නැත්නම් පෙරෙන්න හොම පෙරෙන්න දඟලන්නේ නැත්නම් කම්පති, නචලති, නවේදිති, නබයති කියන උදාහරණ මාර්ගඵල ඥානය යන ලැබෙනවා. මේ උත්තරය හෙල්ලෙන්නේ නැහැ. මේ උත්තරේ මේ තමන්ගේ සිත කෙලස් වල වරද දැක දැක යා සුවපත් වෙනවා.